අපි දැන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක දෙක තොග ප්‍රමිතිය සම්බන්ධ පාඩම තමයි අධ්‍යයනය කරමින් අපි පුස්තකයේ පාඩම් එකක තුලින් අපි මේ ප්‍රමිතියට අදාළව කෙටි ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරමු. මුලින්ම ඉන් අනතුරුව ප්‍රමිතිය ඊළඟ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කරමු. බලන්න ප්‍රශ්න අංක 5 LKS 2 මෙතන ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක දෙක තොග ප්‍රමිතියේ නිර්වචනයන්ට අනුව තොග ලෙස හඳුනාගත හැකි වන්නේ පහත අතුරින් කුමක්ද? පහත් දෑ අතුරින් කුමක්ද කියනවා ප්‍රමිතාංක දෙක අනුව තොගය සඳහා හඳුනා ගන්න පුළුවන්. බලන්න A සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීම සඳහා පවත්වා ගන්න ලබන භාණ්ඩ තොගය වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. හරි. B සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීම සඳහා නිෂ්පාදනය වෙමින් පවතින භාණ්ඩ හඳුනා ගන්න පුළුවන්ද තොගය වශයෙන්? පුළුවන් නේද? ඒකෙන් නොනෙමි භාණ්ඩනේ. C නිෂ්පාදන ක්‍රියාවලියේදී හෝ සේවා සැපීමේදී භාවිතා කිරීමට ඇති ද්‍රව්‍ය හා සැපීම් හඳුනා ගන්න පුළුවන් තොගය කියලා පුළුවන්. ඒ තමයි අමුද්‍රව්‍ය නේද? එහෙනම් A B C තුනම තොග වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හරි උත්තරේ න අංක 5. A B හා C. ගන්න ප්‍රශ්න අංක 6 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක දෙකට අනුව නිෂ්පාදන සමාගමක තොග පිරිවැයකින් අඩංගු කළ යුතු අයිතම පමණක් ඇතුළත් ලැයිස්තු වන්නේ. තොග පිරිවැයට අයත් අයිතම වලින් පමණක් සැදුම් ලැයිස්තුව. 1 ඍජු වේතන ගෙනීමේ කුලි ගෙන යාමේ කුලි සහ අමුද්‍රව්‍ය. මේ ගන්න පුළුවන්ද? බෑයි බැරි. ගෙන යාමේ කුලි තියෙන ගෙන යාමේ කුලි තොග පිරිවැයට අයිති නැහැ. ඒක ගන්න බෑ. 2 ඍජු වේතන ගෙන යාමේ කුලි ගබඩා පිරිවැය සහ යන්ත්‍රශය. මේකෙත් ගෙන යාමේ කුලි ගබඩා පිරිවැය අපිට අදාළ නැහැ තොග පිරිවැයට. නිසා මේකත් ගන්න බෑ නේද? 3 යන්ත්‍රශය අමුද්‍රව්‍ය ගෙනීමේ කුලි සහ ඍජු වේතන. යන්ත්‍රශයත් නිෂ්පාදන පොදුකාර පිරිවැය ගන්න පුළුවන් ගෙනීමේ කුලි ගණන් වලට ගණන් පිරිවැයට සම්බන්ධ ඍජු වේතන පරිවර්තන පිරිවැයට සම්බන්ධයි. මේක දැනට හරි. අංක 4ක් බලමු අපි. ගෙන යාමේ කුලි අමුද්‍රව්‍ය ඍජු වේතන සහ යන්ත්‍රශය. එතන ගෙන යාමේ කුලි තියෙන නිසා මේක ගන්න බෑනේ. 5 අමුද්‍රව්‍ය ගෙන යාමේ කුලි ගබඩා පිරිවැය සහ යන්ත්‍රශය. එතන ගෙන යාමේ කුලි ගබඩා පිරිවැය තොග පිරිවැයට අයිති නැහැ. එහෙනම් තොග පිරිවැයට අයිති අයිතම වලින් පමණක් සදුම්ලත් වාක්‍ය වන්නේ අංක 3. නිවැරදි පිළිතුර අංක 3. ඊළඟ ප්‍රශ්නය 7 LKS 2 තොග ප්‍රමිතියට අනුව තොග පිරිවැය තීරණය කිරීමේදී පහත කුමන පිරිවැය අයිතමය හෝ අයිතම ඇතුළත් කරනු නොලබයිද? තොග පිරිවැයට අයත් නොවන පිරිවැය අයිතම ඇතුළත් වාක්‍ය. A අමුද්‍රව්‍ය ශ්‍රමය වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළ අපතේ යන ලද අසාමාන්‍ය වටිනාකම්. අසාමාන්‍ය අපතයන් මං කියවන තොග පිරිවැයට ගන්න නැහැ කියලා අපතේ ගිය ද්‍රව්‍ය ශ්‍රමය අපි ගන්නෙ නැහැ නේද? ඒ නිසා මෙතෙන්දී මේක තොග පිරිවැයට අයිති නැහැ. B නිෂ්පාදිත භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදාහරින තෙක් දරනු ලබන ගබඩා පිරිවැය. නිමි භාණ්ඩ මේ බෙදාහැරීම සඳහා දරන ගබඩා පිරිවැය අපි සලකන්නේ තොග පිරිවැයට අදාළ පිරිවැයක් වශයෙන් නෙවෙයි. C ප්‍රදර්ශනාගාරවල පරිපාලන හා පොදුකාර පිරිවැය. ඒකත් අපි සලකන්නේ තොග පිරිවැයට අදාළ අයිතමක් වශයෙන් නෙවෙයි. දැන් මේ A B C තුනම තොග පිරිවැයට අදාළ පිරිවැය අයිතම නෙවෙයි. එන හරි උත්තරය අංක 5 නේද? ප්‍රශ්න අංක 8 බලන්න. ටිකක් දිග ප්‍රශ්නයක්, බහුවට ප්‍රශ්නයක්. මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම සඳහා 2020 අප්‍රේල් 1 වන දින මදු විසින් ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. 2020 අප්‍රේල් 1. 2021 මාර්තු 31 දිනෙන් මෙතන මාර්තු 31 වෙන්න ඕනි. 31 දිනෙන් අවසන් වර්ෂය තුලදී මුහුණු ආවරණ 12000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. මෙම වර්ෂය සඳහා අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය රුපියල් 3,60,000ක් වේ. 2020 අප්‍රේල් මාසය තුලදී පහත් සඳහා සත්‍ය පිරිවැය දරලා තිබෙනවා. මේ තියෙන අයවැයගත තොරතුරු ඒකක 12000ක් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදන පොදුකාර පිරිවැය අයවැයගත කරලා තියෙනවා අස්තමිත ප්‍රතිශත 3,60,000. රෙදිවල රෙදි ඒකකයක පිරිවැය රුපියල් 60යි, ඍජු සැකසුම් ද්‍රව්‍ය පිරිවැය ඒකකයක් සඳහා රුපියල් 20යි, නිෂ්පාදන පොදුකාර පිරිවැය රුපියල් 30000යි, නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය රුපියල් 20000. අප්‍රේල් මාසය තුලදී ඒකක 10ක් නිෂ්පාදනය කරන ලද අතර ඒකක 800ක් විකුණලා තියෙන එකක් 150 බැගින්. අප්‍රේල් මාසයේ 2020 අප්‍රේල් මාසය සඳහා ලාභය සහ 2024 තියදෙන නිමිතෝගේ පිරිවැය තමයි අහන්නේ. හැදෙද?
දැන් මෙතන මුලින් ඔබට දෙනවා ඇස්ත අයවැයගත තොරතුරු දෙකක්. එකක් තමයි අයවැයගත ඒකක 12000ක් නිෂ්පාදනය කරන්න අස්තමේන්තු කරන නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 3,60,000. ඒක 3,60,000 12000 බෙදුවම වෙනවා එක ඒකකයක් නිපදවීම වෙනුවෙන් අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය ප්‍රමාණය. ඒක කියලා දාලා නිෂ්පාදන පොදුකාර පිරිවැය 3,60,000 12000 බෙදුවම වෙනවා. හරිද? එතකොට ඔබට දෙනවා ඍජු මේ සත්‍ය පිරිවැයගෙන් දෙනවා රෙදිවල පිරිවැය ඍජු සැකසුම් පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය දෙනවා. නිෂ්පාදන නොවන පොදුකාරයක් දෙනවා. අප්‍රේල් මාස තුල ඒකක 1000ක් නිෂ්පාදනය කළා 800ක් වික්කා ඉතිරි 200ක්. ඉතින් අහන ප්‍රශ්න දෙකක් අහනවා උත්තර පහකුත් දෙනවා. අප්‍රේල් මාසේ ලාභයයි ඉතිරි තොගේ පිරිවැයයි. ලාභය ගණනය කරන්නත් ඕනේ ඉතිරි තොගේ පිරිවැය ගණනය කරන්නත් ඕනේ. අපි දැන් මේකට පොඩි ගණනය කිරීමක් අපි කරමු පෙර වැඩවල. මෙන්න මේ ආකාරයට බලමු අපි පිළිතුරු සොයලා ගන්න ඕනේ. අපි ගත්තොත් එහෙම ඉතිරි තොගේ පිරිවැය අපි ගත්තොත් පිරිවැය අපි මුලින්ම හොයමු. ඒ ඉතිරි තොගේ පිරිවැය ගන්න වෙන්නේ තොග පිරිවැයට අදාළ අයිතමෙන් ගන්න එපා නේද? දැන් ඒකක පිරිවැය හොයාගත්තා නම් ඒක වැඩි කරාම ඉතිරි ඒකක සංඛ්‍යාව 1000ක් හැදුවා 800ක් වික්කන් 200 නේ. එහෙනම් මම මෙහෙම පෙරනට පෙළනවා මේ වැඩ ඉතිරි තොගයේ පිරිවැය. හරිද? ඒතර මෙහෙම ගන්න පුළුවන් අපිට පිරිවැයට අදාළ වෙන දේවල් ද්‍රව්‍ය පිරිවැය, රෙදි පිරිවැය ඒකක ගන්න ඒකක ඒකක ද්‍රව්‍ය පිරිවැය තියෙන රුපියල් 60ක් නේද? තව ඍජු සැකසුම් පිරිවැය ඒකක සැකසුම් පිරිවැය රුපියල් 30යි. මේකකනේ. ඊළඟට ඒකක නිෂ්පාදන පොදුකාර පිරිවැය අපි අර කලින් කිව්ව විදිහට බෙදලා ගමු. ඒකක නිෂ්පාදන පොදුකාරය පිරිවැය ඉතින් මෙහෙම ගන්නේ අර තියෙන අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර පිරිවැය දෙන 3,60,000ක් ඒකක 12000ක් සඳහා නේද? එකක 12000ක් නිපදවන 3,60,000ක් කරන එකක් සඳහා වෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන් නේ කීයද? රුපියල් කීයද? 30යි නේද? 3,60,000 බෙදීම 12000. 3,60,000ක් තියෙන අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය අවුරුද්දටම ඒකක 12000ක් නිෂ්පාදනය කිරීම සඳහා. ඒකට 3,60,000 12000න් බෙදුවාම 30ක් තියෙනවා. එතකොට එහෙමනම් බලන්න ද්‍රව්‍ය පිරිවැය, ඍජු සැකසුම් පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර පිරිවැය. තාම අතර පිරිවැය චරයි නේද? අත නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය කොහොමද ගන්න බෑනේ. එහෙනම් ඒකක පිරිවැය කීයද වෙන්නේ? 9110යි. තමයි ඒකක පිරිවැය. ඊළඟට ඉතිරි ඒකක ගණන ඉතිරි ඒකක ගණන කීයද? 1000ක් හැදුවා වෙන 800ක් විකුණුවා. ඒ ඉතිරි ඒකක ගණන කීයද නම් 200යි. ඉතිරි ඒකක සංඛ්‍යාව 200යි. එම නිසා ඉතිරි තොගේ පිරිවැය මෙතන 110 වැඩි කිරීම 200. 110 200 වැඩි කරලා බලන්න උත්තරේ කීයද ඉන්නේ? රුපියල් 20000. ඔන්න ඉතිරි තොගේ පිරිවැය හොයාගත්තා 22000යි කියලා. මේක උත්තරයක් හොයාගත්තා. ඊට පස්සේ මේ වගේම අපි හොයන්න ඕනේ මොකද්ද? ලාභය වර්ෂයේ ලාභය නේද? ඔය ලාභය ගණන් බලන්න පුළුවන් මෙහෙම. දැන් විකුණුම් තියෙනවනේ. එකක් රුපියල් 150 බගෙන ඒකක 800ක් වික්කා. ඒතර විකුණුම් වල වටිනාකම ගන්න පුළුවන්. විකුණු තොගේ පිරිවැය ගන්නත් පුළුවන් නේ. ඒතර විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභය එනවා. නිෂ්පාදන නොවන පිරිවැය තියෙනවනේ. ඒ කියන්නේ පරිපාලන බෙදාහැරීම නේ. ඒක අඩු කළාම මොකක්ද වෙන්නේ? ලාභය. ඊළඟ ගමු. ඒකට තිබුණ පෙරට අංක 2 කියලා. පෙරට අංක 2 කියලා මම කියන ලාභය ගණනය කිරීම කියලා. ලාභය ගන්නවා විකුණුම් කියලා 150 වැඩි කිරීම 800 නේද? 150 ගාන ඒකක 800ක් විකුණලා තියෙනවා. විකුණුම් වල වටිනාකම කීයද? 150 වැඩි කිරීම
800. ගමු ගණන් කැන්සල් ගණන් කළා ගමු හරියටම උත්තරේ 150 වැඩි කිරීම 800. ඒතර 1,20,000 නේද? මේකේ අඩුකරන විකරුණු පිරිවැය. එක පිරිවැය කියලා 110 අපි කලින් හොයාගත්තනේ 110 වැඩි කිරීම 800. 800යි විකරුණු ඒකක සංඛ්‍යා එකක් 110යි 110 වැඩි කිරීම 800 ඒකේ 88 නේ. ක්ලාස් ඔස්සේ දැන් 88000 අඩු කළාම දැන් දෙකයි 30000 කරන දල ලාභේ නේ. මේ දල ලාභේ. මේකේ අඩු කරන නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදන නොවන පිරිවැය ගන්න දුන්නා කීයද මේකේ? රුපියල් 20000යි. දැන් අඩු කළාම ලාභය කී දෙන්නේ 12000යි. අස ලාභය 12000. එහෙනම් අපි උත්තර දෙක බලන්න ලාභය 12000යි. ත්‍රිතෝගේ පිරිවැය 22000යි. බලන්න කොයි තියෙන කියලා ලාභය 12000යි. 12000ව දෙකක් තියෙනවා. එකක ත්‍රිතෝගේ පිරිවැය 10000 අනික 22000. හරි උත්තරේ අංක 4 නේද? අපි උත්තර දෙක 12000යි ලාභය ත්‍රිතෝගේ පිරිවැය කීයද 20000. නිවැරදි පිළිතුර අංක 4. ඒ වගේ ගණනය කිරීමක් කරන තමයි උත්තරේ ගන්න වෙන්නේ. නිවැරදි පිළිතුර අංක 4. පැහැදිලිද? හොඳයි. දැන් ඊළඟ ප්‍රශ්න අංකය 9 සහ 10 සඳහා පොදු විස්තර ටිකක් දෙනවා ඔබට. ප්‍රශ්න අංක 9 සහ 10 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න. මොනවාද? සීමිත කවිඳු සමාගමේ ගිණුම් වර්ෂය තුලදී පරිභෝජනය කළ ද්‍රව්‍යවල පිරිවැය දසලක්ෂ 4000යි. ඍජු නිෂ්පාදන වැටුප් 4 ලක්ෂයයි. වෙනත් ඍජු නිෂ්පාදන පිරිවැය 1,56,000යි. ඊට අමතරව කියනවා වර්ෂයේ විචල් නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 2යි. සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවය වසරකට භාණ්ඩ ඒකක විතර ස්කතම ඒකක වශයෙන් ඒකක 1,50,000යි. සමාගමේ ස්ථාවර පොදු නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 6යි. කෙසේ වෙතත් මෙම වර්ෂය තුළදී භාණ්ඩ එකක 1,60,000ක් නිපදවා ඇත. වර්ෂයේ විකුණුම් ඒකක සංඛ්‍යාව 1,48,000යි. ප්‍රශ්න අංක 9න් ඔබෙන් අහනවා LKS 2 තොග ප්‍රමිතියට අනුව භාණ්ඩ ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද? එක භාණ්ඩ ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒක අනිත් ප්‍රශ්න ඔබෙන් අහනවා LKS 2 තොග ප්‍රමිතියට අනුව අවසන් තොගේ පිරිවැය කීයද? උත්තර පහකුත් අපිට දීලා තියෙනවා. අපි අර කලින් ඒකකය තුලින් කතා කළානේ නිෂ්පාදන පොදුකාර පිරිවැය වර්ග දෙක විචාල නිෂ්පාදන පොදුකාරය ස්ථාවර නිෂ්පාදන පොදුකාරය නේද? ඒ අනුව ඒකක පිරිවැය හොයා ගන්නට ඕනේ. ඉතින් මුලින්ම විචල්්‍ය පිරිවැයට අදාළ දේවල් ගමු. දැන් ඍජු ද්‍රව්‍ය ඍජු සමය ඍජු වෙනත් විදම් විචල්්‍ය පිරිවැයට අයිති. ඊට අමතරව නිෂ්පාදන පොදුකාර විදම් වලත් විචල නිෂ්පාදන පොදුකාර පිරිවැය විචල්්‍ය පිරිවැයට අයිති. ඒ අනුව ඒවායේ වටිනාකම් බෙදන්නේ ඒකකයක වටිනාකම් හොයන්න සත්‍ය නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාවයි. ඒ වගේම ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය වටිනාකම් අරගෙන සාමාන්‍ය නිෂ්පාදන ධාරිතා ඒකක සංඛ්‍යාවෙන් බෙදුවාම ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය එනවා. ඒතර විචාල පොදුකාර පිරිවැයයි ඒකකයක ස්ථාවර පොදුකාර පිරිවැය ඒකකේ හොයාගෙන මේ දෙක එකතුව තමයි ඒකකයක නිෂ්පාදන පිරිවැය. පැහැදිලි නේද? ඊට ඒක ඉතිරි ඒකක සංඛ්‍යාව වැඩි කළාම ඉතිරි තොගේ නිෂ්පාදන පිරිවැය විකුණු ඒකක සංඛ්‍යාව වැඩි කළාම විකුණු තොගේ පිරිවැය නේද? එහෙම ගන්න පුළුවන් අපිට. හරි මුලින්ම අහන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය නේද? අපි නම් මේක ගණනය කිරීමක් කරන්න වෙනවා. මේ විදිහට ගණනය කිරීමක් අපි කරමු. මේ තියෙන්නේ ද්‍රව්‍ය පිරිවැය දෙන ඔබට රුපියල් දැම්මොත් දසලක්ෂ 4000යි නේද? right. ඊළඟට දෙනවා ඍජු වැටුප්. ඍජු වැටුප් දෙනවා ලක්ෂ 4යි. ඊළඟට දෙනවා වෙනත් ඍජු වියදම්. වෙනත් ඍජු වියදම් තියෙනවා ළමයි කීයද? 1,56,000. ඔක්කොම විචල පිරිවැය එක පැත්තෙන් කිව්වම නේද? ඊළඟ වර්ෂයේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 2ක්. විචල්්‍ය නිෂ්පාදන
පොදු කාර්ය ලක්ෂ 2ක් තියෙනවා. එච්චරයි. හරි. මේ ඔක්කොම විචාල පිරිවැය. මේ ඔක්කොම එකතු ගත්තාම විචාල පිරිවැය වෙනවා. බලමු කීයද කියලා විචාල පිරිවැය එකතුව 0.0යි. ආයතන 10 එකක් ඉතුරුයි. 5ක 6යි. 5යි 2යි 7යි. 1යි. 17 ලක්ෂ 60000ක් තියෙනවා නේද? ඊළඟට තිබෙනවා තර මේක බෙදන්නේ මොකෙන්ද? එක එක පිරිවැය හොයාගන්න. මේක බෙදන්නට ඕනේ සත්‍ය නිෂ්පාදන ඒකක සංඛ්‍යාවෙන් නේද? නිෂ්පාදන ඒකක සංඛ්‍යාව තමයි සත්‍ය ප්‍රමාණය කීයද? 1,60,000ක් නේද? එම නිසා ඒකක එක විචල්‍ය පිරිවැය කීයද වෙන්නේ? 17,60,000 බෙදීම 1,60,000. කීයද බලන්න උත්තරේ? 17,60,000 නේද? 17,60,000 බෙදීම 1,60,000. උත්තරය පෙළ 11යි නේද? ඊට පස්සේ බලන්න ඒකක එක ස්ථාවර පොදු කාර්ය පිරිවෙන වටිනාකම කීයද කියලා. දැන් මෙහෙමයි. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය කීයද පිරිවෙය? ලක්ෂ 6 නේද? එතකොට සාමාන්‍ය නිෂ්පාදන ඒකක සත්‍ය කරන්නේ සාමාන්‍ය නිෂ්පාදන ඒකක. සාමාන්‍ය නිෂ්පාදන ඒකක සංඛ්‍යාව කීයද මේ තියෙන්නේ? වසරේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවය ඒකක 1,50,000යි නේද? මිනිසා ඒකක එක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය 6 ලක්ෂ බෙදීම 1,50,000. ඒකේ රුපියල් 7යි. ඊට පහලින් අපි දැන් ලියමු. එම නිසා එවිට ඒකකයක නිෂ්පාදන පිරිවෙය නිමිති 11යි විචල්‍ය පිරිවෙය 4යි ස්ථාවර පිරිවෙය දෙක එකතු කරාම කීයද රුපියල් 15. ඒකක නිෂ්පාදන පිරිවෙය රුපියල් කීයද? 15යි. බලන්න මේ 15 ගේ උත්තරේ තියෙනවද කියලා අපි ළඟ. ඊළඟ උත්තර ලැයිස්තුවේ තියෙනවා. පිළිතුරු අංක 3 නේ. පිළිතුරු අංක 3 නිවැරදි. පිළිතුරු අංක 3 නිවැරදි. ඒකක පිරිවෙය. ඊළඟ ප්‍රශ්න අනෙක් කොටස අපෙන් අහනවා LKS දෙක තොග ප්‍රමිතිය අනුව අවසන් තොගේ පිරිවෙය. අවසන් තොගේ පිරිවෙය මෙහෙමයි ගන්නෙ. අවසන් තොගේ පිරිවෙය ගන්නෙ ඒකකයේ පිරිවෙය 15යිනේ වැඩි කිරීම ඉතිරි ඒකක සංඛ්‍යාව. ඉතිරි ඒකක සංඛ්‍යාව කීයද? නිෂ්පාදනය කළා කොච්චරද? නිෂ්පාදනය කළා 1,60,000ක් 1,40,000ක් වික්කා. නේ ඉතිරි ඒකක සංඛ්‍යාව වෙන්නේ 1,60,000යි මේ 1,40,000 අතර වෙනස නේ. ඉතිරි අවසන් තොගේ පිරිවෙය මෙහෙමයි. මම ඒක විස්තර කරලා පෙන්නනවා ඔයාලට වඩා පැහැදිලි වෙන්න. මෙහෙමයි ගන්නෙ. ඉතිරි ඒකක ගණන කීයද? 1,60,000යි නිෂ්පාදනය ඍණ විකුණුම 1,48,000 එන ඉතිරි ඒකක සංඛ්‍යාව 12,000යි. ඒකක පිරිවෙය අපි හොයාගත්ත කලින් රුපියල් කීයද? 15යි. එම නිසා ඉතිරි තොගේ පිරිවෙය 15 වැඩි කිරීම 12,000. කීයද රුපියල්
15 12 10 වැඩි කරන්න. 15 වැඩි කිරීම 12 10 නේද? 15 වැඩි කිරීම 12000. උත්තරේ වෙනවා 1,80,000. ඉතිරිත්වගේ පිරිවෙන් 1,80,000. බලන්න 1,80,000 උත්තරේ තියෙනවද කියලා? ඔබේ පිළිතුරු අංක 3 නිවැරදි නේද? හරි උත්තරේ අංක 3. ගණනය කිරීමක් කළා අපි ගත්තා නේද? දෙවි භාගවලදී මේ ඔබට තවත් කෙටියෙන් මොනට ගණනය කරන්න පුළුවන්. ප්‍රශ්නයක් 11 බලන්න. පිරිවැය හා සුද්ධ උපලබ්ධගේ යන දෙකෙන් අඩු වටිනාකමට මූල ප්‍රකාශන තුල තොගය හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කර සංකල්පයේ පදනම සපයන ලබයි. සංකල්පය හෝ සංකල්ප. සංකල්ප යුගලක් මෙතන තියෙනවා. ඔබ දන්නවා තොගය අවමාගයට ගැනීම තුළ ගිණුම් කරන ප්‍රමිතියක් තිබෙනවා, සංකල්පයක් තියෙනවා නේ. ප්‍රධාන සංකල්පයකුත් එක තව සංකල්ප තියෙනවා. එක ප්‍රමාණාත්මක සහ ගැළපුම්, දෙක ගැළපුම් සහ කාලච්ඡේද, තුන විචක්ෂණ හා උපලබ්ධි, හතර විචක්ෂණ හා ඓතිහාසික පිරිවෙන්, පහ විචක්ෂණ හා ගැළපුම්. ඒක එකිනෙක බලමු. ප්‍රමාණාත්මක හා ගැළපුම්. අනිවාර්යයෙන්ම තොග අවමාගයට ගැළපීම තුළ අනිවාර්යයෙන්ම තිබෙන සංකල්පය මොකද්ද? විචක්ෂණ සංකල්පය. විචක්ෂණ හේවත් ආරක්ෂණ නේද? ඒක කොහොමද විචක්ෂණ නැහැ නේ, ඒක අවුට්. දෙකත් අදාළ වෙන්නේ නැහැ. තුන විචක්ෂණ තියෙන අනිත් එක උපලබ්ධි. උපලබ්ධ සංකල්පේ බලපාන්නේ ආදායම හඳුනා ගන්න නේද? ඒකත් නැහැ. හතර විචක්ෂණ සහ ඓතිහාසික පිරිවැය. ඓතිහාසික පිරිවැය තොගේ පිරිවැයට වාර්තා කරන්න කියලානේ. අවමාගයට නෙමෙයි. පහ විචක්ෂණ හා ගැළපුම්. ඒක හරි. ඇයි හරියන්නේ? විචක්ෂණ සංකල්පය කොහොමත් අපිට කියනවානේ තොගේ අවමාගයට ගන්න කියන එක. ගැළපුම් සංකල්පෙදි කියනවා නේද ආදාය උපයනගේ වියදම ගන්න කියලා. දැන් විචක්ෂණ සංකල්පයට අනුව තොග අවමගට ගන්නකොට තොග ලිහැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ලිහැරීම වියදමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ආදායම ප්‍රේම සඳහා දරුවු වියදමක් වශයෙන් ගැලපුම් සංකල්පයට අනුකූල වෙනවා. ඒ නිසා අංක 5 නිවැරදි. මෙම සංකල්ප දෙක වන්නේ විචක්ෂණ හා ගැලපුම්. අංක 12 බලන්න. LKS දෙක තොග ප්‍රමිතියට අනුව තොගේ සුද්ධ උපලබ්ධගේ සම්බන්ධව පහත කුමන ප්‍රකාශය නැත්නම් ප්‍රකාශ නිවැරදිද? සුද්ධ උපලබ්ධගේ සම්බන්ධයෙන්. ඒ සැබවින්ම එය ඇස්තමේන්තු වටිනාකමකි. ඒ ප්‍රකාශනය හරිනේ. සුද්ධ උපලබ්ධගයට පදනම් වෙලා තියෙන සියලුම සංඛ්‍යා ඇස්තමේන්තු වගේ. මේක හරියි. B ඒ වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පසුව එමතොගේ උපලබ්ධි කළ යුතු අපේක්ෂිත වටිනාකම ඇස්තමේන්තු කිරීම කළ යුතුයි. ඒ වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පසුව එමතොගේ උපලබ්ධි කියලා හැකියි අපේක්ෂා කරන වටිනාකම ඇස්තමේන්තු කළ යුතුයි. හරියද? ව්‍යාපාරයේ ඉතිරිලා තියෙන තොගය ඊට පසු කලක විකිණීම කළ හැකියි ඇස්තමේන්තු කරන මිල ගන්නට ඕනේ. ඒකත් හරියි. C කාලච්ඡේදයේ අවසාන දිනට පසු තොගය විකුණු සත්‍ය අගයද තොගය අගය කිරීමට පාදක කරගනි. මම ඔයාලට කිව්වනේ අවසන් තොගය සුද්ධ උපලබ්ධය ගන්නකොට තොගය ඊට පසු දිනක විකිණලා නම් මූල ප්‍රකාශ පිළිවෙලකට කලින් විකුණුවා නම් අපි අස්තමේන්තුවකට විකුණුම් මිල වෙනුවට ගන්න එක තොගේ විකුණුම් සත්‍ය අගය. ඒකත් හරි. මේ ප්‍රකාශය හරි. අස්තමේන්තුව වගේ තමයි ගන්නෙ. නමුත් ඒ තොගේ මූල ප්‍රකාශන පිළිවෙල කරන අවස්ථාව වන විට ඒ තොගේ විකිණලා ඉවර නම් ඒක සත්‍ය වටිනාකම ගන්න පුළුවන්. ආය අස්තමේන්තුවක් අවශ්‍ය නැහැ නේ. ඒක හරි. D පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධගේ අඩුවීම තොග හානිකරණයක් ලෙස හඳුනාගනි. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධගේ අඩු වී තිබීමේ ඇතිවන වෙනස අපි ආදායම් ප්‍රකාශනය හර කරන ආදායම් ප්‍රකාශන අතුලත් කරනවා තමයි. නමුත් ඒක තොග හානියක් ලෙස අපි නෙමෙයි හඳුනගන්නේ. ඒකද වියදමක් වශයෙන් කපහරනවා. නමුත් තොග හානි කිරීමක් නෙමෙයි, හානිකරණයක් නෙමෙයි. එහෙනම් මේ හතරවෙනි වාක්‍යය නිවැරදි නැහැ. දැන් නිවැරදි ප්‍රකාශ වෙන්නේ ABC. ABC නිවැරදි. AB හා C නිවැරදි. පිළිතුරු අංක 4 තමයි යන නිවැරදි ප්‍රකාශ වෙන්නේ. හරිද? කන ප්‍රශ්නක 13 LKS දෙක තොග ප්‍රමිතියට අනුව පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධගේ අඩුවීමට බලපාන සාධකය වන්නේ. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධගේ අඩු වෙන බලපාන සාධක වන්නේ A තොග යල්පැනීම. හරිද? හරි. B ඉල්ලුම අඩුවීම. හරිද? හරි. C තොගේ ගුණත්වයේ පහළ වැටීම. හරිද? හරි. D වෙළඳපොළ විකුණුම් මිල ඉහළ යාම. ඒක වැරදි. වෙළඳපොළ මිල විකුණුම් මිල ඉහළ ගියොත් සුද්ධ උපලබ්ධගේ වැඩි වෙනවා පිරිවැයට වඩා. සුද්ධ උපලබ්ධගේ අඩු වෙන නම් වෙළඳපොළ විකුණුම් මිල පහළ යනවා. දැන් මේ D වාක්‍යය නිවැරදි නැහැ. එහෙනම් සුද්ධ උපලබ්ධගේ පිරිවැයට වඩා අඩුවීමට බලපාන හේතු වන්නේ ABC. ABC පමණයි. අංක 3 නිවැරදි. හරි නේද? හොඳයි. අංක 14 බලන්න. මෝටර් රථ වෙළඳාම් කරන ආයතනයක් 2010 මැයි 30 වන දින පාවිච්චි කරන ලද මෝටර් රථයක්
රුපියල් 13 ලක්ෂයකට මිලදීගෙන තරවකරුගේ කොමිස් මුදල වශයෙන් රුපියල් 20000ක් ගෙවලා තියෙනවා. මෝටර් තේ වටිනාකම ලෙස 13 ලක්ෂයක් ගෙවලා තියෙනවා. මේ මෝටර් තලවි කරන ආයතනයක්. මෝටර් තලවි කරන ආයතනයකට මෝටර් තේ කියන්නේ වෙනද භාණ්ඩ තෝගනේ. තරව ගාස්තු වශයෙන් රුපියල් 20000කුත් ගෙවලා තියෙනවා. ආනයන බදු වල ශනික අඩුවීමක් නිසා 2010 ජූලි 30 වෙනිදා මේ මෝටර් තේ වෙළඳපොළ මිල රුපියල් ලක්ෂ 8 දක්වා අඩු වෙලා තියෙනවා. අඩු විතරයි අස්තමේන්තු කරලා තියෙනවා. තවද එදිනට මෝටර් තේ අස්තමේන්තු විකුණුම් කොමිස් මුදල රුපියල් 30000යි. මෝටර් තේ විකිණීමට අපේක්ෂා කරන විකුණුම් කොමිස් 30000යි. ඔබෙන් අහනවා 2010 ජූනි 30 දිනට මෙම රටේ පිරිවැය හා ශුද්ධ පළත් දගේ වන්නේ කීයද? පිරිවැය වෙන්නේ කීයද? මෙතන මේ දෙක. 13 ලක්ෂයයි 20000යි. 13 ලක්ෂයයි ගැනුම් මිල තරව ගාස්තු 20000ක් එකක් පිරිවැය කොටසක්. පිරිවැය 13 ලක්ෂ 20000යි. හරිද? පිරිවැය වෙන්න ඕනි 13 ලක්ෂ 20000. ඊළඟ ශුද්ධ පළත් දගේ වෙන්න ඕනි තොගේ අපේක්ෂිත විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනේ විකුණුම් වියදම් සහ තිබෙන ඕනේ තොග නිම කිරීමේ වියදම්. අපේක්ෂිත විකුණුම් මිල ලක්ෂ 8යිනේ. එන අපේක්ෂිත විකුණුම් කොමිස් තියෙනවා 30000. තොග නිම කිරීමේ වියදම් නැහැ නේද? දැන් ශුද්ධ පළත් දගේ 8 ලක්ෂෙන් 30000ක් ගියම 7 ලක්ෂ 70000යි. නේද? 7 ලක්ෂ 70000 ශුද්ධ පළත් දගේ පිරිවැය 13 ලක්ෂ 20000. මේ උත්තර දෙක හරියි. අංක 4 නිවැරදි. 13 ලක්ෂ 20000යි පිරිවැය ශුද්ධ පළත් දගේ 7 ලක්ෂ 70000යි. අංක 4 පිළිතුර නිවැරදි. නේද? පොඩි ගණනය කිරීමක් කරලා අපි උත්තරේ ගත්තා. හොඳයි බලන්න අභ්‍යාස අංක 15 මම වරක් ගණන කියවනම් අහගන්න. මේකෙදි මෙහෙම කියනවා පහත සඳහන් තොරතුරු කුමාර සමාගමේ වසරක් අවසානයේ නිෂ්පාදිතයන් දෙකකට අදාළ වේ. නිෂ්පාදිතයන් දෙක තමයි A නිෂ්පාදිතය B නිෂ්පාදිතය. ඒකක එක පිරිවැය A රුපියල් 60යි B 180යි. ඒකක එක අස්තමේන්තුගත විකුණුම් මිල A 90යි B 150යි. ඒකක එක විකුණුම් වියදම් A 10යි B 50යි. A භාණ්ඩයෙන් ඒකක 200ක් ද B භාණ්ඩයෙන් ඒකක 100ක්ද වසර අවසාන තොගවල අඩංගු බව සඳහන් වෙනවා. වසර අවසානයේ ශේෂ පත්‍රයේ ඒ කියන්නේ මුල තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන තොගේ මෙම නිෂ්පාදිත අතුලත් කරන යුතු අගයන් වන්නේ. ඉතින් A නිෂ්පාදිතයයි B නිෂ්පාදිතයයි වෙනම මහන්නේ. A නිෂ්පාදිතයේ මූල තත්ත්ව ප්‍රකාශනය ඇතුළත් කළ යුතු අගය B නිෂ්පාදිතය වෙනුවෙන් මූල තත්ත්ව ප්‍රකාශනය ඇතුළත් කළ යුතු අගය. ඒ කියන්නේ ශේෂ පත්‍රයේ පෙන්වුම් කළ යුතු අගය. ශේෂ පත්‍රයේ නොහොත් මූල තත්ත්ව ප්‍රකාශනයේ හැම වෙලාවෙම පෙන්වන්නේ ඕනෑම තොගයක අවමාගය. ඕනෑම තොගයක කියන්නේ ප්‍රමිතාංක 2 යටතේ පෙන්වා දී තිබෙන තොගයක අවමාගය තමයි ශේෂ පත්‍රයේ පෙන්වුම් කරන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වුම් කරන්නේ. අපි අවමාගයේ පොඩි ගණනය කිරීමක් කරලා බලමු. A හා B වල මේමයි කරන්න වෙන්නේ බලන්න. A B අවමාගය ගන්න පිරිවැය මුලින්ම අරන් ඉමු. ඊට පස්සේ සුද්ධ පළත් වගේ ගමු නේද? පිරිවැය A කීයද පිරිවැය? එකක් රුපියල් 60යි. ඒකක සංඛ්‍යාව දීලා තියෙනවා 200ක්. 60 වැඩි කිරීම 200. A වල පිරිවැය 12000යි. B වල පිරිවැය එකක් රුපියල් 180යි. ඒකක සංඛ්‍යාව තියෙනවා 100ක්. B වල පිරිවැය 18000යි. පිරිවැය. ඊළඟ සුද්ධ පළත් දගය A වල විකුණුම් මිල 90යි 10ක් තියෙනවා විකුණුම් වියදම්. 90න් 10ක් ගියම 80යි. එකක සුද්ධ පළත් දගය වැඩි කිරීම ඒකක සංඛ්‍යාව 200යි. 80 වැඩි කිරීම 200 16000යි. B නිෂ්පාදිතයේ විකුණුම් මිල 150යි විකුණුම් වියදම් 50 අඩු කළාම විකුණුම් මිල 100යි. ඒකක සංඛ්‍යාවත් 100යි. 100 වැඩි කිරීම 100 10000යි. දැන් එහෙනම් ප්‍රමිතාංක දෙකට අනුව ගන්නට උනේ අවමගේ. A නිෂ්පාදිතයේ අවමගේ කීයද? පිරිවැය 12000යි සුද්ධ පළත් දගේ 16000යි. A නිෂ්පාදිතයේ වෙනින් මුල තත්ත්ව ප්‍රකාශන යායත්‍ය කීයද? 12000යි. B වල පිරිවැය 18000යි සුද්ධ පළත් දගේ 10000යි. B වල යායත්‍ය වගේ කීයද නා? 10000යි. එහෙනම් මෙතින් A 12000යි B 10000යි. A 12000යි මෙතන 18000 එක නෙමෙයි. A 18000යි B 15000 එකක් නෙමෙයි. A 12000යි B 15000 එකක් නෙමෙයි. A 12000යි B 10000යි. අංක 4 උත්තරේ නිවැරදි නේද? ඉතින් A 12000යි යගේ අවමගේ B වල යගේ 10000යි. පිළිතුරු අංක 4 නිවැරදි. හරි නේද? හොඳයි. දැන් අපි ඊළඟට සූදානම් වෙමු තොග සම්බන්ධව තවත් පරිච්ඡේදයක් කතා කරන්නට. දැන් අපි පසුගිය පාඩම් ඒකක තුලින් කතා කළේ විශේෂයෙන්ම තොග පිරිවැය ගණනය කිරීම හා
තොග ශුද්ධ උපලබ්ධගේ ගණනය කිරීම සම්බන්ධ අභ්‍යාස තමයි අපි කළේ. ඊළඟට අපි කතා කරමු තොග ලියහැරීම සම්බන්ධව. මේකත් ඔබ දැනටමත් දන්න දෙයක්. නමුත් ඒකේ හරි සිද්ධාන්ත හඳුනා ගැනීම කරමු. තොග ලියහැරීම. ඔබ දන්නවා ව්‍යාපාරයක ප්‍රමිතාංක දෙකට අනුව තොග අගය කරනකොට තොග පිරිවැය මුලින්ම හඳුනා ගත යුතුයි. ඊළඟට එම තොගේ ශුද්ධ උපලබ්ධ අගය හඳුනා ගත යුතුයි, ගණනය කළ යුතුයි. මේ අගයන් දෙකෙන් අවම අගය තමයි සැලකිල්ලට ගත යුතු වන්නේ. එතනදී තොග පිරිවැය මුලින්ම වාර්තා කරන්න ඕනේ වෙළඳගිරීමට යා යුත්තේ තොග පිරිවැය. දෙවනුව පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධ අගය අඩු නම් එකී වෙනස අපි ලාභාලාභ ගිණුමෙන් නැත්නම් ආදායම් ප්‍රකාශනයෙන් ලියහරින්නට ඕනේ. නේද? මෙතනදී ළමයි තොග පිරිවැය සිට ශුද්ධ උපලබ්ධ අගය දක්වා ලියහැරීම සඳහා භාවිත කළ හැකි පදනම් දෙකක් තිබෙනවා. ඒ පදනම් දෙක අපි හඳුනා ගන්නවා, එකක් අයිතම් ක්‍රමය කියලා, අනික අපි හඳුනා ගන්නවා කාණ්ඩ ක්‍රමය කියලා. උදේ මතක තියාගන්න මොකද්ද මේ අවස්ථාව? තොග පිරිවැය සිට ශුද්ධ උපලබ්ධ අගය දක්වා ලියහරින්න එපා. අගය අඩු නම් පිරිවැයට සාපේක්ෂව ශුද්ධ උපලබ්ධ අගය අඩු නම් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ ප්‍රශ්නේ කියන්නේ මේ අවස්ථාව ඇති වෙන්නේ. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධ අගය වැඩි නම් ලියහැරීමක් අවශ්‍ය නැහැ. තොග පිරිවැයම තමයි ගිණුම්ගත කරන්නේ. නමුත් තොග පිරිවැය වාර්තා කිරීමෙන් අනතුරුව තොග පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධ අගය අඩුවෙන් පෙන්눔 කරනවා නම් ඒ වෙනස ගිණුම් කාලච්ඡේදයේ වියදමක් ලෙස හඳුනා ගැනීමක් කළ යුතුයි. ඒ වෙනස ලාභයෙන් ලියහැරිය යුතුයි. ඒක ගැලපුම් සංකල්පයට, ආරක්ෂණ සංකල්පයට හැම පැත්තකින්ම අනුකූලතාවයක් දක්වනවා. ඒ වගේම ප්‍රමිතාංක දෙකේ නිර්දේශ කරනවා එහෙම කරන්න කියලා. උතර මේ ලියහැරීම සිදු කිරීම කළ හැකි විකල්ප ක්‍රම දෙකක් තියෙනවා. කියන්නේ ලියහැරීම කළ හැකි එකක් අපි කියනවා අයිතම් ක්‍රමයට තොග ශුද්ධ උපලබ්ධ අගය දක්වා ලියහැරීම කළ හැකි. කාණ්ඩ ක්‍රමයට තොග ශුද්ධ උපලබ්ධ අගය දක්වා ලියහැරීම කළ හැකි. ඉතින් අපි හඳුනගමු මොකද්ද මේ අයිතම් ක්‍රමය කියලා කියන්නේ? මොකද්ද මේ කාණ්ඩ ක්‍රමය කියලා කියන්නේ? මොකද්ද මේ ඒ ලියහැරීමෙන් අදහස් කරන්නේ මොකද්ද? හොඳයි. අයිතම් ක්‍රමය කියලා හඳුන්වන්නේ තොග ලියහැරීම සඳහා තොග අයිතම් වශයෙන් මුලින්ම හඳුනා ගන්න. තොග අයිතම් කියලා කියන්නේ තොග වර්ග. එකේ ආයතනය තුල තිබෙන එක එක තොග වර්ග. හරිද? සබන්, කිරිපිටි, දන්තාලේප ආදී වශයෙන් තොග වර්ග. ඒවැ වර්ග. උතර ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ තිබෙන තොග අයිතම කියන්නේ තොග වර්ග එකින් එක හඳුනාගෙන ඒ හැම ඒකකයකම පිරිවැය බලනවා, ශුද්ධ උපලබ්ධ අගය බලනවා. ඒ දෙකෙන් අවමගය ගන්නවා. අයිතමෙන් අයිතමයට පිරිවැය හා ශුද්ධ උපලබ්ධ අගය මැන බලමින් ඒ දෙකෙන් අවමගය ගැනීම අපි කියනවා අයිතම් ක්‍රමය කියලා. අපි දුන තොග වර්ග තියෙනවා A B C කියලා වර්ග තුනක්. දැන් A වල පිරිවැය බලනවා, ශුද්ධ උපලබ්ධ අගය බලනවා, ඒ දෙකෙන් අවමගය ගන්නවා. B කියන අයිතමේ පිරිවැය බලනවා, ශුද්ධ උපලබ්ධ අගය බලනවා, ඒ දෙකෙන් අවමගය ගන්නවා. C කියන අයිතමේ පිරිවැය බලනවා, ශුද්ධ උපලබ්ධ අගය බලනවා, ඒ දෙකෙන් අවමගය ගන්නවා. මේ විදිහට හැම තොග අයිතමයකම අයිතමෙන් අයිතමයට ගොස් පිරිවැය ශුද්ධ උපලබ්ධ අගය මැන බලලා ඒ දෙකෙන් අවමගයට තොග අගය කළහොත් අන්න ඒ ක්‍රමයට අපි කියනවා අයිතම් ක්‍රමය කියලා. හැබැයි ඉතින් මොන ක්‍රමයකට මේ තොග අගය කිරීම කළත් මුලින්ම තොග පිරිවැය වාර්තා කරලා ඉන්නට ඕනේ. මොකද තොග පිරිවැය වෙළඳ කිරීමට ඇතුළත් නොකළහොත් විකුණුම් පිරිවැය විකෘති වෙනවා. ඒ විකුණුම් පිරිවැය කියන වචනේ තියෙන පිරිවැයනේ. විකුණුම් බඩුවල පිරිවැය. ඒතර ආරම්භක තොගයේ පිරිවැයට, ගැනුම්ලා ගේන පිරිවැයට, අවසන් තොගයත් පිරිවැයටම තියෙන්නට ඕනේ. අර ස්ථාවර දරලාභ අනුපාතයක් පවත්වා යන අවස්ථාවක විකුණුම් පිරිවැය අවසන් තොගයේ පිරිවැයට වාර්තා නොකළොත් ඒ තත්ත්වයට විකෘති වෙනවා. ඒ නිසා වෙළඳ කිරීමට අනිවාර්යයෙන් විකුණුම් පිරිවැය ඇතුළත් කළ යුතුයි. පිරිවැය අවසන් තොගයේ පිරිවැය ඇතුළත් කළ යුතුයි. ඒ නිසා මුලින්ම තොග පිරිවැයට අගය කරලා එය අවසන් තොග ගිණුම හර නැත්නම් තොග ගිණුම හර වෙළඳ ගිණුම හෝ විකුණුම් පිරිවැය ගිණුම බැර කරනවා. හරි? ඊළඟට බලන්න ඕනේ ශුද්ධ උපලබ්ධ අගයට අපි දැන් අර අවමගය ගන්නවා අයිතමෙන් ගණන් බැලුවාම අවමගය ආපු ඉලක්කම පිරිවැයට වඩා අඩු නම් ඉතින් යන්නේ වෙනස තමයි අපි ලාභයෙන් ලියහැරීම කරන්නේ. ඒ වෙනස තමයි තොග ලියහැරීමේ ගිණුම හර කරලා තොග ගිණුම බැර කරනවා. පැහැදිලිද? හොඳයි. ඒ අයිතම් ක්‍රමය. ඒකම තියෙන තව ක්‍රමයක් කාණ්ඩ ක්‍රමය කියලා. කාණ්ඩ ක්‍රමය කියලා කියන්නේ තොග කාණ්ඩයක් කියන අයිතම කීපයක එකතුවක්. දැන් අපි තුන් සබන් කියමු. සබන් කියන්නේ කාණ්ඩය වෙන්න පුළුවන්. සබන් වර්ග අණු වර්ග තියෙන්න පුළුවන් නේද? එක නම් හඳුන්වන වර්ග. රෙක්සෝනා, ලක්ස් ආදී වශයෙන් ඒවා තුන අණු වර්ග අයිතම. කාණ්ඩයේ සබන්. දැන් දන්තාලේප කියන්නේ කාණ්ඩය වෙන්න පුළුවන් අණු වර්ග එක ඒ අණු නාමයන්. ඒතර අයිතමේ හඳුනා ගැනීම
තුලින් සුද්ධ ප්‍රලබ්ධකයේ දක්වා අපහැරීම කරන්න පුළුවන්. වගේම තොග කාණ්ඩ වශයෙන් හඳුනාගෙන කාණ්ඩ කියන්නේ අයිටම් කීපයක එකතුවක්. කාණ්ඩ වශයෙන් හඳුනාගෙන ඒ කාණ්ඩයේ පිරිවැය අරගෙන එම කාණ්ඩයේ සුද්ධ ප්‍රලබ්ධකය බලලා එම දෙකෙන් අවමාගයට තොග අගය කිරීම කරනවා නම් අපි කියනවා කාණ්ඩ ක්‍රමය කියලා. උතර අයිටම් ක්‍රමයක් කාණ්ඩ ක්‍රමයක් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක දෙක මගින් නිර්දේශ කර තිබෙන පදනම් දෙකක්. මෙතින්දී පදනම් දෙකේ තොගේ වටිනාකම වශයෙන් ලැබෙන අගයන වෙනස්. ඒ නිසා ආයතනයේ තමන්ගේ තොග අගය කිරීම සඳහා පිරිවැය තොග සුද්ධ ප්‍රලබ්ධකයේ දක්වා ලිහැරීම සඳහා අනුගමනය කරන්නේ මොන ක්‍රමයේද මොන පදනමද කියන එක ගිණුම් කරන ප්‍රතිපත්තියක් වශයෙන් තෝරා ගත යුතුයි. දැන් මෙතින්දී තොග අගය කිරීම සඳහා ආයතන ක්‍රමයේ තෝරා ගැනීම කියන්නේ ආයතනයේ ගිණුම් කර ප්‍රතිපත්තිය. ඒක දිගටම අනුගමනය කරගෙන යන්නට ඕන. කිසියම් ආයතනයක් තොග අගය කිරීම සඳහා කාණ්ඩ ක්‍රමයේ අනුගමනය කරනවා නම් තොග පිරිවැය සිට සුද්ධ ප්‍රලබ්ධකයේ දක්වා ලිහැරීම සඳහා කාණ්ඩ ක්‍රමයේ අනුගමනය කරනවා නම් ඒකත් ආයතනයේ ප්‍රතිපත්තියක් ඒක. මේ ප්‍රතිපත්ති මේ ආයතන මේ කාණ්ඩ ක්‍රමයෙන් එකක් තෝරා ගැනීම ආයතනයේ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය වෙනස් නොකර දිගටම අනුගමනය කළ යුතුයි. හොඳයි. මේ බලන්න තොග ආයතන ක්‍රමය මෙහිදී සිදුවන්නේ තොගේ ආයතන වශයෙන් හඳුනාගෙන එහි පිරිවැය හා සුද්ධ ප්‍රලබ්ධකයේ යන අගයන් දෙකෙන් අඩු අගයට තොග අගය කිරීමයි. එදී සමස්ත තොගේ පිරිවැයට වඩා අවම අගය අඩු නම් එම වෙනස ලියහැරීම කළ යුතුයි. ඊළඟ කාණ්ඩ ක්‍රමය මෙහිදී සිදුවන්නේ තොග භාණ්ඩ තොග කාණ්ඩ වශයෙන් කාණ්ඩ වචනයෙන් ඕනි. කාණ්ඩ වශයෙන් හඳුනාගෙන එහි පිරිවැය හා සුද්ධ ප්‍රලබ්ධකයේ අගයන්ගෙන් අඩු අගයට තොග අගය කිරීමයි. එහිදී සමස්ත තොගේ පිරිවැයට වඩා අවම අගයට අගේ අඩු නම් ඒ වෙනස ලියහැරීම කරන්න ඕනේ. තොගේ ලියහැරීම සඳහා දිස්ත්‍රාණ වන්නේ තොග ලියහැරීමේ ගිණුම හර තොග ගිණුම බැර. ඊට පෙර තොගේ පිරිවැය වාර්තා වෙලා තිබී යුතුමයි තොග ගිණුම හර වෙළඳ ගිණුම හෝ විකුණුම් පිරිවැය ගිණුම බැර. පැහැදිලි නේද? හරි. අපි අභ්‍යාස කරලා බලමු. ගන්න අභ්‍යාසංක 16 කියන අභ්‍යාසය මෙහෙමයි කියන්නේ. සමාගමක ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ තොග සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. මේ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ තොග සම්බන්ධයෙන් අප වෙත ඉදිරිපත් කර තිබෙන තොරතුරු මොනවද? LKS දෙකට අනුව අයිතම් ක්‍රමය හා කාණ්ඩ ක්‍රමය මත තොග පිරිවැය හා සුද්ධ ප්‍රලබ්ධකයන් අඩු වගේ මත තොග අගය කර ගණනය කර තොග වාර්තා කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් හා මූල ප්‍රකාශන උද්දෘතයන් දක්වන්න. මේ ප්‍රශ්නේ අවශ්‍ය කරන දේ උඩින් මාලා තියෙනවා මේක. අපෙන් අහන දේ මේකයි. දැන් මෙහෙම දීලා LKS දෙක අනුව අයිතම් ක්‍රමය හා කාණ්ඩ ක්‍රමයට අයිතම් ක්‍රමයට වෙනම ගණන් බලන්න ඕනේ කාණ්ඩ ක්‍රමයට වෙනම ගණන් බලන්න ඕනේ. තොග පිරිවැය හා සුද්ධ ප්‍රලබ්ධකයේ අඩු වගේට තොග ගණනය කර තොගේ වාර්තා කිරීමේ ජර්නල් සටහන් හා මූල ප්‍රකාශ උද්දෘතයන් දක්වන්න. ටිකක් දිග පිළිතුරක් බලාපොරොත්තු වෙන්න. අයිතම් ක්‍රමයට තොග අගය කරන්නට ඕනේ පිරිවැය ඒක සුද්ධ ප්‍රලබ්ධකයේ දක්වා ලියහැරීම. ඊළඟ තොගේ ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් පෙන්වන්න ඕනේ. ඒක අයිතම් ක්‍රමයට ගණන් බැලුවොත් තොගේ මූල ප්‍රකාශන උද්දෘතයන් තුළ පෙන්වන්නට ඕනේ. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නට ඕනේ. ඒ වගේම මේ අභ්‍යාසෙම කාණ්ඩ ක්‍රමයට හදන්න ඕනේ. කාණ්ඩ ක්‍රමයට අනුව තොග අගය කරලා පෙන්වන්න ඕනේ. පිරිවැය සුද්ධ ප්‍රලබ්ධකයේ අවමාගය. ඒ වගේම කාණ්ඩ ක්‍රමයට අනුව ජර්නලයේ වාර්තා කරන ආකාරය වෙන්නත් ඕනේ. ඒ වගේම කාණ්ඩ ක්‍රමයට අනුව මූල ප්‍රකාශන උද්දෘතයන් පෙන්වන්නත් ඕනේ. එතකොට මේක ප්‍රශ්න තුලින් ඔය ආකාර දෙකම අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා හැම අවස්ථාවකම ජර්නල් ගණනය කිරීම, ජර්නල් ගත කිරීම සහ මූල ප්‍රකාශ තුළ පෙන්වීම. හරි? හොඳයි. එහෙනම් වරද්ද ගණිත පිළිතුර හරියට කරමු අපි. මුලින්ම යමු අයිතම් ක්‍රමයට අපි මෙන්න මේ ආකාරයෙන් වගුවක් හදා ගන්න ඕනේ. අයිතමය A B C D P Q. තොග ඒකක සංඛ්‍යාව දාන්න තීරුවක්, ඒකක පිරිවැය දාන්න තීරුවක්, ඒකක සුද්ධ ප්‍රලබ්ධකයේ දාන්න තීරුවක්, මුළු පිරිවැය දාන්න තීරුවක්. මොකද මොන ක්‍රමයකට තොග අගය කියලා මුළු පිරිවැය වාර්තා කරන්න එපා. අවමාගයට තොග වටිනාකම දාන්න තීරුවක්. මෙහෙම තීරු සහිත වගුවක් හදා ගන්න ඕනේ. අයිතමය තොග ඒකක පිරිවැය, ඒකක සුද්ධ ප්‍රලබ්ධකය, ඊළඟට මුළු පිරිවැය සහ අවමාගයට තොගය. අවමාගයට තොග වටිනාකම. ඊළඟට ජර්නලය අපි දෙවන රුල් කරමු. ජර්නලය මම රුල් කරලා තියෙනවා මෙතන. ජර්නල් ජර්නලය මෙතන හර පැත්ත, මෙතන බැල පැත්ත. හරිද? ඊට පස්සේ මූල ප්‍රකාශ උද්දෘතයන්, ආදායම් ප්‍රකාශනයේ උද්දෘතය, ආදායම් ප්‍රකාශනයේ අපිට විකුණුම් පිරිවැය සහ වෙනත් වේදම් කියන උද්දෘතයන් දෙක පෙන්වන්න වෙනවා. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් කියන උද්දෘතය පෙන්වන්න වෙනවා. සම්පූර්ණ මූල ප්‍රකාශන නෙමෙයි. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හා වෙනත් වේදම් කියන ශීර්ෂ දෙක
මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් කියන ශීර්ෂය. අපි කියන්නේ තාම කාණ්ඩ ක්‍රමය. හරි. අපි නම් බලමු කාණ්ඩ ක්‍රමයේ ඉස්සලාම තොග අගය කිරීම කරමු. අපි ගමු අයිතිමෙන් ගන්න A B C P කියුනේ. A කියන අයිතිමෙන් ගමු ඉස්සලාම. A අයිතිමෙන් A තොග ඒකක සංඛ්‍යාව තියෙනවා මෙතන 300ක්. ඒකකයක පිරිවැය මෙතන රුපියල් 50යි. ඒකකයක සුද්ධ ප්‍රත්‍යගයත් ගාන දෙනවා රුපියල් 40යි. ඒවා අපි අර කලින් අභ්‍යාස වලින් කළා වගේ ඒකකයක පිරිවැය හොයාගන්න නැති. සුද්ධ ප්‍රත්‍යගයත් ඒකකයක විකුණු මිලෙන් අනිත් විදිහෙන් අඩු කරලා සුද්ධ ප්‍රත්‍යගය හොයාගෙන නැති. ඒක තමයි මේ දීලා තියෙන්නේ. දැන් බලන්න මුළු පිරිවැය ඒවල එකක් 50යි ඒකක 300යි. 50 වැඩි කිරීම 300. උත්තරේ කීයද රුපියල් 15000යි නේද? 50 වැඩි කිරීම 300නේ. හරි. ඊට පස්සේ අපි බලමු දැන් ඔය මුළු පිරිවැයනේ. ඒක සුද්ධ ප්‍රත්‍යගය කීයද හිතන්න. පිරිවැය තමයි 50 වැඩි කිරීම 315 දැම්ම පිරිවැය දැම්මේ මොකද පිරිවැය අපිට ඕන කරනනේ වාර්තා කරන්න. සුද්ධ ප්‍රත්‍යගය කීයද හිතන්නේ. එකක් 40යිනේ. 40 වැඩි කිරීම 300. 40 වැඩි කිරීම 300. කී රුපියල් කීයද? 12000යි. එහෙනම් තොගේ පිරිවැය 15000යි සුද්ධ ප්‍රත්‍යගය 40 වැඩි කිරීම 300 12000යි. දැන් පිරිවැය 15000යි සුද්ධ ප්‍රත්‍යගය 12000 ඒ කියන අයිතමේ. දැන් අපි තොගේ කියලා ගන්නෙ මොකද්ද? අවමගේ කීයද නම් 12000. එහෙනම් අවමගට ගත්තාම වටිනාකම කීයද රුපියල් 12000. මේ 12000 කියන විදිහ සුද්ධ ප්‍රත්‍යගය. හරි නේද? පැහැදිලි නේද? පිරිවැය 300 වැඩි කිරීම 50 15000 පිරිවැය වෙනම තිරුවක් ගත්තේ හඳුනා ගන්න අවශ්‍ය නිසා වාර්තා කරන්න සුද්ධ ප්‍රත්‍යගය 40 වැඩි කිරීම 300 12000යි. එතකොට ගත්තාම පිරිවැය 12000 සුද්ධ ප්‍රත්‍යගය පිරිවැය 15000 සුද්ධ ප්‍රත්‍යගය 12000යි අවමගේ 12000. පැහැදිලිද? හොඳයි. ඊළඟට බලන්න මෙතන පෙරන අවමගේ පැහැදිලි අඩු එක මිසාපේක්ෂ නේ. ඊළඟට පිරිවැය 50යි සුද්ධ ප්‍රත්‍යගය 40 නේ. එහෙනම් අවමගේ වෙන්නේ 40 නේ. 40 වැඩි කිරීම 300. B කියන අයිතමේ බලන්න තොග ඒකක ප්‍රමාණය 200ක් තියෙනවා. පිරිවැය 40යි සුද්ධ ප්‍රත්‍යගය 45යි. අපි ඉස්සෙල්ලා පිරිවැය වාර්තා කරලා මුළු තොගෙන් පිරිවැය වාර්තා කරන්න එපා B වල. හේතු ගිණුම්ගත කරන්න ඕනේ. 40 වැඩි කිරීම 200 8000යි නේද? මුළු තොගේ B කියන වර්ගයේ පිරිවැය. දැන් අතර බලන්න පිරිවැය 40යි සුද්ධ ප්‍රත්‍යගය 50යි 45යි. පිරිවැයද වැඩි සුද්ධ ප්‍රත්‍යගයද? සුද්ධ ප්‍රත්‍යගය 45ක් නේ පිරිවැය 40 නේ. අනිවාර්යයෙන්ම තොගේ අවමගේ වෙන්නේ මොකද්ද? පිරිවැයනේ. 40 වැඩි කිරීම 280යි 45 වැඩි කිරීම 290යි. අවමගේ මොකද්ද වෙන්නේ? පිරිවැයනේ. මෙතනින් ගත්තාම 200. ඉතින් පිරිවැය අඩුමගේ 40 නේ. 40 වැඩි කිරීම 200. අවමගේත් කීයද? 8000යි. මොකද මේක සුද්ධ ප්‍රත්‍යගයට වඩා පිරිවැය අඩුයි. නේද? C පිරිවැය තොග එකක තියෙනවා 100ක්. ඒකකයක පිරිවැය රුපියල් 30යි. සුද්ධ ප්‍රත්‍යගය 40යි. පිරිවැය ඉස්සර වාර්තා කළේ 100 වැඩි කිරීම 30 3000යි නේ. කියන්නේ සම්පූර්ණ තොගේ පිරිවැය 3000යි. ඊළඟ බලන්න අවමගේ මොකද්ද කියලා. පිරිවැය 30යි සුද්ධ ප්‍රත්‍යගය 40යි. සුද්ධ ප්‍රත්‍යගයේ අඩු වගේ පිරිවැයද? පිරිවැය. එහෙනම් තොගේ වටිනාකම තිරට අපි ගන්නේ පිරිවැයගේ 30 වැඩි කිරීම 100 3000. එහෙනම් අවමගේ 3000යි නේද? හරි. ඊට පස්සේ ගන්නවා දන්තාලේපල අයිතමේ P ඒකක ප්‍රමාණය 50ක් තියෙනවා. තොග ඒක 50යි. පිරිවැය තියෙනවා 80ක්. මුලින්ම මුළු පිරිවැය අරන් ඉන්න 50 වැඩි කිරීම 80 4000යි නේද මුළු පිරිවැය. ඊළඟට බලන්න දැන් පිරිවැයද අඩු සුද්ධ ප්‍රත්‍යගය. සුද්ධ ප්‍රත්‍යගය පිරිවැයනේ 80 සුද්ධ ප්‍රත්‍යගය කීයද? 70යි නේද? පිරිවැය තමයි 80. සුද්ධ ප්‍රත්‍යගය 70යි පිරිවැය 80යි. එහෙනම් P කියන අයිතමේ අඩු වගේ මොකද්ද? සුද්ධ ප්‍රත්‍යගය. එහෙනම් තොග වටිනාකමට යන්නේ අවමගේ 70. 70 වැඩි කිරීම 50. 3500 නේද? ඊළඟ Q කියන අයිතම ප්‍රමාණය ගත්තාම අයිතම ඒකක සංඛ්‍යාව 60යි. පිරිවැය 50යි. සුද්ධ ප්‍රත්‍යගය 60යි. නේද? හරි. එතකොට පිරිවැය කොහොමද මුලින්ම දාගෙන ඉන්න උපේ 60 වැඩි කිරීම ඒකක ප්‍රමාණය 60යි පිරිවැය 50යි. 3000යි පිරිවැය. හරි. දැන් අවමගේ මොකද්ද? පිරිවැය 50යි සුද්ධ ප්‍රත්‍යගය 60යි අවමගේ මොකද්ද? 50.
එහෙනම් 50 වැඩි කිරීම 63. අවමගයක් 3000යි නේද? හරිද? එතකොට ළමයි දැන් ඔන්න අපි දැන් මේ තියෙන්නේ තොගේ අවමගට ගණන් බලලා තියෙන්නේ. ඒ අයිතමෙන් අයිතමයට තොග අවමගය. දැන් මේ 12000 කියන්නේ ඒ කියන තොග අයිතමේ අවමගය. මේ 8000 කියන්නේ B කියන තොග වර්ගයේ අවමගය. 3000 කියන්නේ C කියන තොග අයිතමේ අවමගය. අවමට්නාකමට. D P හා Q ඔක්කොම අවමගයට තියෙනවා. හරි. දැන් අපි බලමු එහෙමනම් තොග පිරිවැය වල එකතුව කීයද? සමස්ත තොගේ පිරිවැය එකතුව බලන්න 0.0.0 8යි 5යි 13යි 16යි 20යි 23යි දෙකකට දෙකක් තුනයි. ඊට උත්තරේ 33000යි නේද? 0.0.8යි 5යි 13යි 16යි 20යි 23යි 33000යි. සුද්ධ ප්‍රද්දකේ මේ අවමගේ වටිනාකම බලන්න. 0.0.5යි 8 2යි 10යි 13යි 16යි 19 එකක් ඉතුරුයි 29500. ඔන්න දැන් බලන්න අයිතම පහේම පිරිවැය වල එකතුව කීයද? 33000යි. නමුත් ඔය අයිතම පහෙන් තොග වර්ග කිහිපයකගේ පිරිවැය වල සුද්ධ ප්‍රද්දගේ අඩුවීම නිසා සමස්ත තොගේ සුද්ධ ප්‍රද්දගේ කීයද? 29500. දැන් අපි මූල්‍ය ප්‍රකාශ වලට ගන්නේ 29500 තමයි. නමුත් ඉස්සෙල්ලාම තොග පිරිවැය වාර්තා කරලා ඉන්නට ඕනේ. වාර්තා කරලා මේ දෙකේ වෙනස තමයි මොකද්ද? ලියා හැරීම. 33000 29500 කින් 3500 කින් ආගේ අඩු වෙලා තොගේ. ඒක අපි වියදමක්සේ ලියා හරින්න ඕනේ. හරිද? දැන් අපි මෙහෙමයි ගිණුම් ගත කරන්නේ මුලින්ම ජනලංක එක තොග පිරිවැය වාර්තා කරනවා. තොග පිරිවැය කීයද? 33000යි. තොග ගිණුම හර 33000යි වෙළඳ ගිණුම බැර එහෙම නැත්නම් විකුණුම් පිරිවැය ගිණුම බැර. විකුණුම් පිරිවැය සඳහා වෙළඳ ගිණුමක් ආයතන කියලා තබා ගන්නවා නම් විකුණුම් පිරිවැය ගිණුම බැර. විකුණුම් පිරිවැය වෙළඳ ගිණුමේ හොයන අවස්ථාවක වෙළඳ ගිණුම බැර දෙකම හරියා. වෙළඳ ගිණුම හෝ විකුණුම් පිරිවැය ගිණුම. දෙක එකක් ලිව්වත් ඇති. 33000යි. සංලක්ෂයක් ලියනවා තොග පිරිවැය වාර්තා කිරීම. හරි තොග පිරිවැය වාර්තා කිරීම. හරි ඊළඟට බලන්න ජනලංක දෙක වශයෙන් අපි ලියන්න ඕනි තොග පිරිවැයට වඩා දැන් සුද්ධ ප්‍රද්දගේ වාක්‍යයේ අඩු නිසා තොග ලියා හැරීමක් තියෙනවා. ඒ ලියා හැරීම වාර්තා කරන්න ඕනේ. ලියා හැරීම හොයාගත්තොත් එහෙම තොග ලියා හැරීම එන්නේ තොග පිරිවැය 33000යි සුද්ධ උපලබ්ධයගය 29500. දැන් මේ සුද්ධ උපලබ්ධයගය අපි ගත්තේ අවමගයට ගත්තේ අයිතම් ක්‍රමයට. ඉතින් මෙතන වෙනස එනවා 3500ක් නේ. ලියා හැරීම 3500. 3500 දුස්සටාන මොකද? තොගේ අගේ අඩුවීමක් මේ පාඩුවක්. මේ තොග ලියා හැරීම කිරීම හර තොග කිරීම බැර. වෙනවා. තොග ලියා හැරීම ගිණුම හර වෙනවා 3500ක්. තොග ගිණුම බැර 3500ක්. සංලක්ෂ පුලිනවා තොගය ලියා හැරීම වාර්තා කිරීම. හරිද? එතකොට ළමයි දැන් තොග ගිණුමට 33000ක් හර වෙලා අප තොග ගිණුමට 3500ක් බැර වුණාම තොග ගිණුමේ ශේෂය වෙන්නේ 29500. 29500 කියන්නේ අමු වටිනාකම. ඒක දැන් මූල්‍ය ප්‍රකාශ වලට යන්නේ. හරි. දැන් අපි මේ මූල්‍ය ප්‍රකාශ වලට යන ප්‍රමාණය අපි ඊළඟට වාර්තා කරමු. දැන් තොග ගිණුම හර 33000යි තොග ගිණුම ඉලක්කම් දෙකක් හර බැර වෙනව නේද? ඒත් අපි දැන් තොග ගිණුම මෙතන පෙන්නුවොත් ඔයාලට පේන්නේ ඒ තත්ත්වය. මේ බලන්න. තොග ගිණුම ගත්තොත් අනිත් ගිණුම නම් අවශ්‍ය වෙන්නේ නැහැ. තොග ගිණුම මම පෙන්නන්නම්කෝ. තොග ගිණුමට දැන් මුලින්ම 33000ක් හර වෙනවා මේ 33000 හර වෙනවා. වෙළඳ ගිණුම නැත්තම් විකුණුම් පිරිවැය කියලා නේද? ඊළඟට ලියා හැරීම තොග ලියා හැරීමේ ගිණුම හර තොග ගිණුම බැලනේ ලියා හැරීම
3500. දැන් ඔයාලා තොග කිරීම තුලනේ කරාම ඔබට පේනවා ඇති තොග කිරීම එන්නේ මූල ප්‍රකාශ වලට යා යුතු මූල තත්ත්ව ප්‍රකාශ වලට යා යුතු තොගේ වටිනාකම 29500 යමි ශේෂය පහළට ගෙනාවා නේද හරි දැන් අපේ මෙන්න ජර්නල් සටහන් මම අර තොග කිරීම උඩ පෙන්නුවා දැන් ඊළඟට අපෙන් අහන්නේ මූල ප්‍රකාශ වල උද්දෘතයන් මූල ප්‍රකාශ වල උද්දෘතයන් වාර්තා කරන්න මෙහෙමයි දැන් තොග කිරීමේ ශේෂය තියෙනවනේ කීයද 29500ක තමයි දාන්නේ ජංග වත්කම් වල දාන තොගය 29500යි හරිනේ ඒ තොග කිරීමේ ශේෂය ඊළඟට පළවෙනි ජර්නල් සටහනේදී ඔබ දැක්කා තොග කිරීම හර වෙළඳ කිරීම බැර 33000 වෙළඳ කිරීම බැර වෙච්ච ගාන තමයි වෙළඳ කිරීම විකුණුම් පිරිවැය සෙවීමේදී අපි අඩු කරන්නේ අවසන් තොගය කියලා වෙළඳ කිරීම විකුණුම් පිරිවැය සෙවීමේදී අපි අවසන් තොගය කියලා අඩු කරන්නේ ඒ ගාන 33000 වෙළඳ කිරීමේදී හෝ විකුණුම් පිරිවැය කිරීමට යන්නේ 33000 පිරිවැය වෙළඳ කිරීමට යන්නේ හැම වෙලාවෙම පිරිවැය විකුණුම් පිරිවැය කිරීමට යන්නේ පිරිවැය ඊළඟට වෙනස තමයි අපි ලියහැරීමේ තොග ලියහැරීම කිරීම හර කරන්නේ බලන්න තොග මේ වෙනස 3500 තොග කිරීම බැර කර ලියහැරීමේ කිරීම හර තොග ලියහැරීමේ කිරීම හර වෙච්ච ගාන ව්‍යාපාරයේ වියදමක් ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් වල දාගන්න තොග ලියහැරීම 3500ක වියදමක් නොමයි වෙන්නේ අපි මීට කලින් මූල ප්‍රකාශ පිළිල කිරීමේදී අපි මේ தත්ත්වය වාර්තා කළ අපිට මතක ඇති තොග පිරිවැය මෙච්චරයි සුද්ධ ප්‍රද්දකේ දුන්නාම අපි පිරිවැය වෙළඳ කිරීමට දැම්මා වෙනසලා ආදායම් ප්‍රකාශන දැම්මා අවමගය මූල තත්ත්ව ප්‍රකාශන දැම්මා නේද මේ තමයි කාණ්ඩ ක්‍රමයට අපි දැන් මේ තොගේ අගය කිරීම කලේ සුද්ධ ප්‍රද්දකේ අවමගය ගණනය කිරීම කලේ කාණ්ඩ ක්‍රමයට දැන් අපි යමු සමායන ඔය අපි කියලා අයිතම් ක්‍රමයට දැන් අපි යමු ඊළඟ කොටස මේකේ කාණ්ඩ ක්‍රමයට කොහොමද තොගේ පිරිවැය සිට සුද්ධ ප්‍රද්දකේ දක්වා කපහැරීම කරන්නේ එතෙන්ද මම කියනවා කාණ්ඩ ක්‍රමයේදී වෙන්නේ තොගේ අපි හඳුනා ගන්නවා කාණ්ඩ වශයෙන් දැන් මෙතන ඔබ දකිනවා මේ ගණනේ තොග කාණ්ඩ තිබ්බා මේ කාණ්ඩ දෙකක් තිබුණා සබන් දන්තාලේප කියලා. සබන් කියන කාණ්ඩේ අයිතම තුනක් තිබුණා. දන්තාලේප කියන කාණ්ඩේ අයිතම දෙකක් තිබ්බා. අර වගේමයි වගුවක් ඉස්සරහම හදාගෙන සමස්තයක් වශයෙන් සමස්ත කාණ්ඩේම පිරිවැය සමස්ත කාණ්ඩේම සුද්ධ ප්‍රද්දගේ අරගෙන අවමගේ තක්සේරු කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි. බලන්න උත්තරේ ගන්න ආකාරය මෙහෙම වගුවක් අපි හදාගමු. කාණ්ඩ ක්‍රමය කියලා. හරිද? කාණ්ඩය පිරිවැය සුද්ධ ප්‍රද්දගේ. දැන් මෙතන කාණ්ඩය යටතේ එනවා දැන් පළවෙනි කාණ්ඩය තමයි සබන් නේද? සබන් කියන කාණ්ඩයේ තිබුණ අයිතම තුනක් නේද? මේ මැදහර ලියන සබන් කියලා කාණ්ඩයේ සබන් කියන කාණ්ඩය තමයි තිබුණේ. මම මෙහෙම ලිව්වොත් A B C අයිතම තුන නේද? මේ අයිතම තුන කාණ්ඩයේ සබන් නේද? සබන් තමයි කාණ්ඩය සබන් කියන කාණ්ඩයේ තියෙනවා A B C කියලා අයිතම තුනක්. හරි? දැන් A B C කියන අයිතම තුනේ පිරිවැය අපි ගමු මුලින්ම. A වල පිරිවැය එකක් 50යි ඒකක 300ක් තියෙනවා නේ. ඒකට මෙහෙම ගන්න පුළුවන් 50 වැඩි කිරීම 300. හරි නේද? ඒතර A වල පිරිවැය එනවා ඔන්න 50 වැඩි කිරීම 300. ඊට 15000. ඒ වගේම ගන්නවා B වල. B එකක 200ක් තියෙන එකක් රුපියල් 40යි පිරිවැය. 40 වැඩි කිරීම 200. B වල පිරිවැය කීයද? 8000යි. ඊට පස්සේ ගන්න සබන් කාණ්ඩයේ C කියන වර්ගය ඒකක 100යි පිරිවැය 30යි. එකක් 30යි එකක 100යි. 30 වැඩි කිරීම 100 3000යි. ඔන්න ABC කියන අයිතම තුනේ සබන් කාණ්ඩයේ ABC කියන අයිතම තුනේ එක් අයිතමේ පිරිවැය ගත දැන් ගන්නවා එකතුව. මේ එකතුවෙන් අදහස් කරන්නේ සබන් කියන කාණ්ඩයේ සමස්ත පිරිවැය. කීයද බලන්න? 0.0.0 පය 13 16 එකක් ඉතුරු එක 2යි. 26000. 26000 කියන්නේ මොකක්ද? සබන් කියන කාණ්ඩයේ පිරිවැය. සබන් කියන කාණ්ඩය තුල අයිතම තුනක් තිබුණා පිරිවැය ගත්තා. ඊළඟට අපි ගමු එම කාණ්ඩයේම සබන් කියන කාණ්ඩයේම සුද්ධ ප්‍රද්දගය. අර විදිහට ගමු. ඒ සබන් කියන කාණ්ඩයේ A වල සුද්ධ ප්‍රද්දගය වෙන්නේ එකක් 40යි. ඒකක 300යි. 40 වැඩි කිරීම 300 12000යි. සබන් කියන කාණ්ඩයේ
B කියන අයිතමය ශුද්ධ ප්‍රද්දගේ 45යි. 45 ඒකක සංඛ්‍යාව 200යි. 45 වැඩි කිරීම 290යි. සබන් කියන කාණ්ඩයේ C කියන අයිතමය ශුද්ධ ප්‍රද්දගේ 40යි. ඒකක සංඛ්‍යාව 100යි. එතන වටිනාකම 4000යි. 40 වැඩි කිරීම 100 4000යි. දැන් අපි බලමු සබන් කියන කාණ්ඩයට අයිති අයිතම තුනේම ශුද්ධ ප්‍රද්දගේ එකතුව. එකතුව ගත්තාම 0.0.0 9 2 11 4 15 එකක් ඉතුරු 1 1 2යි. ඉතින් කීයද 25000යි නේද? 15 එකතු 25000යි. ඔන්න දැන් බලන්න සබන් කියන කාණ්ඩයේ පිරිවැය 26000 ශුද්ධ ප්‍රද්දගේ කීයද 25000යි. අපි එහෙනම් අවමගේ වශයෙන් ගන්න කීයද එහෙනම් 25000. මූල්‍ය ප්‍රකාශ වලට තොගය කියලා අපි ගන්නේ 25000. මේක තමයි අපි ගන්න ඉලක්කම 25000යි තොගය වශයෙන් ගන්න. හරි. අපි ඉතින් පිරිවැය වාර්තා කරන්න ඕනේ කලින් වගේ. නමුත් තොගය අවමගේද ගන්නේ 25000. ඔය වගේම අපි ගමු අනිත් කාණ්ඩය. අනිත් කාණ්ඩය මොකද්ද? දන්තාලේප. දන්තාලේප වල තියෙනවා P කියලා PQ නේද? PQ කියලා කාණ්ඩ දන්තාලේප කාණ්ඩයේ තියෙනවා PQ කියලා අයිතමෙන් දෙකක් නේ. හරි. මේ වගේම ගමු. P වල තියෙනවා පිරිවැය 80 එකක පිරිවැය ඒකක සංඛ්‍යාව 50යි. ඒතර 80 වැඩි කිරීම 50. 80 එකක පිරිවැය ඒකක පිරිවැය 50ක් තියෙනවා. ඒතර 4000යි P කියන අයිතමේ පිරිවැය. Q ඒකක සංඛ්‍යාව 61ක් 50යි නේද? 50 ගානේ ඒකක 60ක් තියෙනවා. 60 වැඩි කිරීම 50 කියන්නේ 3000යි. Q කියන අයිතමේ පිරිවැය 3000යි. එහෙනම් P හා Q දෙකේම දැන් දන්තාලේප කාණ්ඩයේ පිරිවැය කීයද? 7000යි. 7000 කියන්නේ දන්තාලේප කාණ්ඩයේ පිරිවැය. ඊළඟට අපි ගන්නට ඕනි ශුද්ධ ප්‍රද්දක. ඒ වගේම ගන්න. දන්තාලේප P වල ඒකක සංඛ්‍යාව 50යි ශුද්ධ ප්‍රද්දක 70යි නේ. 70 එකක් ඒකක තියෙනවා 50. 70 වැඩි කිරීම 50 3500යි. නේද? Q කියන අයිතමේ ඒකක සංඛ්‍යාව 60යි ශුද්ධ ප්‍රද්දකයත් 60යි. ශුද්ධ ප්‍රද්දක 60යි ඒකක සංඛ්‍යාවත් 60යි. 3600ක්. වෙනවා වටනකම නේද? අපි එකතු කරලා ගත්තාම 0.0 එකක් ඉතුරුයි 7100යි. එතකොට බලන්න දන්තාලේප කාණ්ඩයේ පිරිවැය අගය එකතු 7000යි. එම කාණ්ඩයේ ශුද්ධ ප්‍රද්දගේ 7100යි. එතන ශුද්ධ ප්‍රද්ද අපගේ සාපේක්ෂව පිරිවැය අගය අඩු වෙන අපි තොග අගයේ තොග වටනාකම් ලෙස ගන්න කීයද මේ කාණ්ඩේ 7000. මේක තමයි අපි ගන්නෙ නේද? තොර මෙතනදී බලන්න තොගේ අවමගය වෙන්නේ දන්ත සබන් කාණ්ඩයේ අවමගය වෙන්නේ කීයද 25000යි. දන්තාලේප කාණ්ඩයේ අවමගය කීයද වෙන්නේ 7000යි. එහෙනම් තොග වටනාකම වෙන්නේ 25000 ධන 7000 32000යි අවමගයට තොගේ වටනාකම. පිරිවැය 26000යි 7000යි 33000යි. පිරිවැය වෙනස් වෙන්න බෑ. අයිතම ක්‍රමයේ හා කාණ්ඩ ක්‍රමයේ වෙනස් වුණා කියලා පිරිවැය වෙනස් වෙන්න බෑ. කපහරන වටනාකම වෙනස් වෙනවා. මේ ක්‍රමයට ගියොත් පිරිවැය 26000යි 7000යි 33000යි ශුද්ධ ප්‍රද්දගේ 25000යි 7100යි 32100යි. මේ සමාන 25000යි 7000යි 32000යි නේද? හරි. ඒතර මම මෙහෙම පහලින් ලියන්නම් ලියා හැරීම කොහොමද දෙන්නේ කියලා. අපිට වඩාත් පැහැදිලිව තේරුම් ගන්න. තොග ලියා හැරීම මෙහෙම එන්නේ. තොග පිරිවැය ඉතින් පිරිවැය 26000යි 7000යි නේ. 26000 ධන 7000 කීයද 33000. ඒක කලින් ගානේ තොග ගාම පිරිවැය. පිරිවැය වෙනස් වෙන්න බෑනේ. තොග අවම වටනාකම වෙන්නේ ඒ දන්තාලේප සමන් කාණ්ඩයේ අවම වටනාකම වෙන්නේ 25000 ධන දන්තාලේප කාණ්ඩයේ අවම වටනාකම 7000යි. ඒතර 25000යි 7000 එකතු කළාම කීයද 32000යි.
එහෙනම් මේකෙන් මේක අඩු කරාම ලියහැරීම කීයක් එනවද? 1000යි. හරි. ඉතින් මම අවමගේ කියලා කිව්වේ සුද්ධ ප්‍රලබ්ධකයට තමයි ලියහැරලා තියෙන්නේ. මොකද සුද්ධ ප්‍රලබ්ධකේ ගත්තේ කාණ්ඩ වශයෙන්. කාණ්ඩේම සුද්ධ ප්‍රලබ්ධකේ. ඒ දෙකේ වෙනස. ඒතර මෙතන ඇත්තම මේ ලියහැරීමක් සිද්ධ වුණේ ඇත්තම කියනවා සබන් කාණ්ඩේ. සබන් කාණ්ඩේ පිරිවැය 26 10යි සුද්ධ ප්‍රලබ්ධකේ 25යි. ලියහැරීම කී 10යි. දන්තාලේප කාණ්ඩේ පිරිවැය 7000යි සුද්ධ ප්‍රලබ්ධකේ 7100ක්. දන්තාලේප කාණ්ඩේ ලියහැරීමක් අවශ්‍ය වුණේ නැහැ. නමුත් සමස්ත තොගේම කියනකොට ලියහැරීමක් අවශ්‍ය වුණේ දන්ත මේ සබන් කාණ්ඩේට පමණයි. ඒ තමයි 10. ඉතින් 26,000 සුද්ධ ප්‍රලබ්ධකේ 25,000 ලියහැරීම 10යි. මේගොල්ලන්ගේ ලියහැරීමක් අවශ්‍ය වුණේ නැහැ. කොහොම නමුත් අපි මේ ක්‍රමයට යනකොට මුලින් පිරිවැය ලියනවා. ඊට පස්සේ අවමගේ බලනවා. අපි අර කාණ්ඩ වශයෙන් ගණන් බැලුවා අවමගේ. අවමගේ ගත්තාම රුපියල් 10ක වෙනසක් වෙනවා. ඒ 10 තමයි ලියහාර වෙන්නේ. හරි. අපි ඊළඟට අපි වාර්තා කරමු ජර්නලය තුල මුලින්ම තෝගේ පිරිවැය වාර්තා කරන්න 33000 ජර්නලය තුල ලංක 1 තෝගගිනුම හර වෙනවා 33000ක්. වෙළඳ ගිණුම නැත්නම් විකුණු පිරිවැය ගිණුම බැර වෙනවා 33000. හරි නේද? සංලක්ෂ තොග පිරිවැය වාර්තා කිරීම. ඊළඟ ලියහැරීම වාර්තා කරන දෙක ලියහැරීම කී දාන්නේ 10යි නේ. තොග ලියහැරීම ගිණුම හර වෙනවා 1000ක්. තොග ගිණුම බැරනේ. තොග ගිණුම බැර වෙනවා 1000ක්. සංලක්ෂ ලියනවා තොග ලියහැරීම. තොග ලියහැරීම වාර්තා කිරීම. මෙතෙන්දි මේ ජර්නල් සටහන් දෙකක් වෙනුවට එකක් වශයෙන් ලියන්නත් පුළුවන්. මෙතෙන්දි මේ තොග ගිණුමට හර බැර වෙච්ච වටිනාකම් සුද්ධ වටිනාකම දාලා එක ජර්නල් සටහනක් වශයෙන් ලියන්නත් පුළුවන්. දැන් මෙතන තොග ගිණුමට 33000ක් හර 1000ක් බැරනේ. ඒ කියන්නේ තොග ගිණුමට 32000ක් හර. ඒත් අපි මේ තනසටහනක් වශයෙන් ලියනවා මේක තොග ගිණුම හර 32000යි. තොග ලියහැරීමේ ගිණුම හර 1000යි. වෙළඳ ගිණුම බැල 33000යි. ඒත් හරි මේ ප්‍රතිඵලෙම තමයි එන්නේ. දැන් ඔය මෙහෙමත් අපිට ලියන්න පුළුවන් ආ. තොග ගිණුම හර 33000යි බැර 10යි කියන්නේ තොග ගිණුමට 32000ක් හරනේ. හර වෙනවා 32000ක්. හරි. තොග ලියහැරීම හර වෙනවා 1000ක්. වෙළඳ ගිණුම බැර වෙනවා 33000ක්. කොහොම ලියන්නත් පුළුවන්. හරි නේද? එක ජර්නල් සටහනක ලියන්නත් පුළුවන්. නමුත් ගිණුම් වල දෙනම් මේක දෙපාරට එන්නට ඕනේ. මේක සටහන වෙනම යන්නේ මේ සටහන වෙනම යන්නේ. ඒතර මූලතත්ත්ව ප්‍රකාශනට යන්නේ අවසන් ප්‍රතිඵලය. ඒතර ජංගවත්කම වල එනවා තොග ගිණුම ශේෂ 33000න් 1000ක් ගියම 32000යි. තොගේ කියලා විදා වර්තා කරන්නේ අවමගේ තුන 32000යි. විකුණුම් පිරිවැය යනවා තොගේ පිරිවැයනේ අවසන් තොගේ කියලා. විකුණුම් පිරිවැය යනවා කීයද පිරිවැය 33000යි. වෙනත් විදිහකට මොකද දාන තොග ලියහැරීම 10යි. ඒතර කලින් ක්‍රමෙදී තොග ලියහැරීම 3500ක් ආවා මේකෙත් 10යි. ඒකයි මම කිව්වේ දැන් තොග සුද්ධ ප්‍රලබ්ධකේ දක්වා ලියහැරීම සඳහා පදනම් දෙකක් තියෙනවා. පදනම් දෙකේ ප්‍රතිඵල ලක්කම් දෙකක් එන්නේ. ඒ නිසා ආයතනයේ ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කරන්න ඕනි මොන ක්‍රමයකද ආයතනයේ තොගේ සුද්ධ ප්‍රලබ්ධකේ දක්වා ලියහැරීම කරන්නේ. අයිතම් ක්‍රමේ භාවිතා කරමින්ද කාණ්ඩ ක්‍රමේ භාවිතා කරමින්ද. අයිතම් ක්‍රමයට භාවිතා කරනවා දිගටම අයිතම් ක්‍රමයට යන්න ඕන. එක අවුරුද්දක අයිතම් ක්‍රමේ තව අවුරුද්දක කාණ්ඩ ක්‍රමයට ගියාම තොරතුරු සංසන්දනය කරන්න බැරි වෙනවා. පැහැදිලි නේද? හොඳයි. ඔය තමයි ප්‍රශ්නාංක 17. අපි කලින් විසඳුම් කරේ ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 17ට අපි යමු. වෙළඳ ව්‍යාපාරයක වර්ෂයක් අවසානයේ තොග සම්බන්ධයෙන් පහත් සඳහන් තොරතුරු ඔබට දී ඇත. කාණ්ඩ තුනක් තියෙනවා. සබන්, සහල්, කිරිපිටි, භාණ්ඩ වර්ගයේ ලක්ස්, ඩෙටෝල්, රෙක්සෝනා, ඒ සබන්, සහල්, කැකුළු, සම්බා, කිරිපිටි, ලක්ස් ස්ප්‍රේ, නෙක්ස් ස්ප්‍රේ. ඉතින් ඒකක සංඛ්‍යාව දෙනවා. ඒකක වලින් සහ කිලෝග්‍රෑම් වලින් ඒකකයක පිරිවැය ඒකකයක සුද්ධ ප්‍රලබ්ධකේ. ඔබ ඉල්ලන්නේ පහ සඳහන් එක් එක් ක්‍රමයේ අර්ථයේ මූල්‍ය වාර්තාවල පෙන්වීම කර අවසන් තොගේ වටිනාකම ගණනය කර තොගේ වාර්තා කිරීමේ ජර්නල් සටහන පෙන්වනවා. තොග අගය කිරීමයි ජර්නල් සටහනයි අයිතම් ක්‍රමයටයි කාණ්ඩ ක්‍රමයටයි. අපි දැන් කලින් ගාලා හදපු නිසා අත්දැකීම් තියෙන නිසා මේක මොනට කරන්න පුළුවන් කමක් තියෙනවා. හොඳයි. අපි යන් ඉස්සලම අයිතම් ක්‍රමයට
අයිතම් ක්‍රමෙදි මොකද කරන්න ඕනේ? ඉස්සලාම අර වගු හදා ගන්න නේද? අයිතමෙන් අයිතමෙට ගන්න. මෙහෙම ගන්න. අයිතම් ක්‍රමෙට අයිතමය තොග ඒකක ඒකක පිරිවැය ඒකක ශුද්ධ පළද්දගේ මුළු පිරිවැය අවම අගයට තොග වටිනාකම. අයිතම් ටික ලියා ගන්න. අයිතම් තියෙනවා 7ක්. ලක්ස්, ඩෙටොල්, රෙක්සෝනා, කැකුළු, සම්බා, ලක්ස් ස්ප්‍රේ, නෙක්ස් ස්ප්‍රේ. හරි නේද? මේ වගේ වගෝක ඔබ ඉස්සලාම හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ අභ්‍යාසය බලාගෙන තොරතුරු ඇතුළත් කරන්න තියෙන්නේ. හරි. දැන් බලන්න අපි එකිනෙකට යමු. ලක්ස්. තොග ඒකක සංඛ්‍යාව 100යි. ඒකක පිරිවැය රුපියල් 28යි. ඒකක ශුද්ධ පළද්දක රුපියල් 32යි. එහෙනම් මුළු පිරිවැය කීයද? 28 වැඩි කිරීම 100 2800යි. අවමගේට තොග වටිනාකම කීයද? අවමගේ වෙන්නේ කීයද? 32ද 28ද? ශුද්ධ පළද්දක 32යි 28යි පිරිවැය. එහෙනම් අවමගේ වෙන්නේ කීයද? 28. එහෙනම් 28 වැඩි කිරීම 100 2800. හරිනේ? අර පිරිවැය වෙනම ගත්තේ ඔබ දන්නවනේ පිරිවැය වාර්තා කරන්න ඕන නිසානේ. ඊට පස්සේ ගන්න ඩෙටෝල් ඒකක සංඛ්‍යාව 70යි. පිරිවැය 36යි. ශුද්ධ පළද්දක 34යි. මුළු පිරිවැය වෙන්නේ කීයද? 36 වැඩි කිරීම 70. 36 වැඩි කිරීම 70 නේද? බලන්න කෙලික උත්තරේ 36 වැඩි කිරීම 70 මුළු පිරිවැය වෙන්නේ 36 වැඩි කිරීම 70 36 වැඩි කිරීම 70. උත්තරේ 2520යි මුළු පිරිවැය. 2520යි. අවමගේ බලන්න කීයද කියලා? අවමගේ වෙන්නේ පිරිවැය 36යි ශුද්ධ පළද්දගේ 34යි. මොකද අවමගේ 34. එහෙනම් 34 වැඩි කිරීම 70 නේ. අවමගේ වටිනාකම වෙන්නේ 34 වැඩි කිරීම 70. 34 වැඩි කිරීම 70. 34 වැඩි කිරීම 70 බලන්න කීයද කියලා? 34 වැඩි කිරීම 70. උත්තරේ වෙනවා 2380ක්. 2380ක්. මේ අයිතම ක්‍රමයනේ. අයිතම ලියන්නට ඕනේ. ඊට පස්සේ රෙක්සෝනා ඒකක සංඛ්‍යාව 120යි ඉතිරි පිරිවැය 24යි ශුද්ධ උපලබ්ධගේ 22යි. මුළු පිරිවැය 24 වැඩි කිරීම 120. මුළු පිරිවැය 24 වැඩි කිරීම 120. 24 වැඩි කිරීම 120. බලන්න 24 වැඩි කරන 120න් ඉතින් 24 වැඩි කිරීම 120 උත්තරය 2880යි. දැන් මට අවම වටිනාකම පිරිවැය 24යි ශුද්ධ පළද්දගේ 22යි. අවමගේ මොකද්ද? 22. එහෙනම් 22 වැඩි කිරීම 120. 22 වැඩි කිරීම 120 බලන්න. එතකොට 22 120 වැඩි කරලා 22 120 වැඩි කරනවා. 22 වැඩි කිරීම 120 උත්තරය වෙනවා 2640ක් නේද? 2640යි. අවමගේ නේද? හරි. ඊළඟට තියෙනවා සහල්. කැකුළු හාල් තියෙනවා කිලෝ ඒකක සංඛ්‍යාව කිලෝ 300ක්. ඒක ඒකක සංඛ්‍යාව දම් 300ක් නේ. කිලෝග්‍රෑම් තියෙන්නේ තමක් නේ ඒකකනේ. කිලෝවක් රුපියල් 32යි පිරිවැය. කිලෝවක් රුපියල් 38යි ශුද්ධ පළද්දගේ මේ බොහොම පැරණි ගණන. වර්තමානයේ මේ වෙන ගණන් නෙමෙයි තියෙන්නේ. එතකොට පිරිවැය කීයද වෙන්නේ? ඒතර 32 වැඩි කිරීම 300. පිරිවැය වෙන්නේ මුළු පිරිවැය වෙන්නේ 32 වැඩි කිරීම 300. 32 වැඩි කිරීම 300 තමයි පිරිවැය. 32 වැඩි කිරීම 300 උත්තරේ වෙනවා 9600ක් නේද පිරිවැය. ශුද්ධ පළද්දගේ බලන්න දැන් පිරිවැය 32යි ශුද්ධ පළද්දගේ 38යි. මොකද්ද මේ දෙකේ අවමගේ? 32. එහෙනම් 32 වැඩි කිරීම 300 9600 අවම වටිනාකම නේද? ඊළඟට තියෙනවා සම්බා කිලෝ ප්‍රමාණය 250යි. තොග ඒකක සංඛ්‍යාව 250යි. සම්බා එකක පිරිවැය 44යි. ශුද්ධ පළද්දගේ 42යි. දැන් මුළු පිරිවැය බලන්න. මුළු පිරිවැය හොයන්න වැඩි කරන්න 42 වැඩි කිරීම 42 වැඩි කරන්න ඕනේ 250යි නේද? සමාන පිරිවැය 44යි. 44 වැඩි කිරීම 250 නේද? 44 වැඩි කිරීම 250 මුළු පිරිවැය කීයක් වෙනවද? 11000ක් නේද? පිරිවැය වෙනවා 11000ක් මුළු පිරිවැය.
දැන් බලන්න අවමගේ මේක 1 1 3 44යි සුද්ධ පොද්දගේ 42යි තිබුණේ කලින් කියලා. අවමගේ බලන්න පිරිවැය 44යි සුද්ධ පොද්දගේ 42යි. අවමගේ මොකද 42. එහෙනම් අවමගේ තොගයි ක්‍රම 42 වැඩි කිරීම 250. 42 වැඩි කිරීම 250. 42 250 වැඩි කරන්න. අවමගේ උත්තර එනවා 42 වැඩි කිරීම 250. උත්තර එනවා 10500. හරි නේද? හොඳයි. ඊට පස්සේ බලන්න ලක්ෂ්ප්‍රේ ඒකක සංඛ්‍යාව 50යි පිරිවැය 495යි සුද්ධ ප්‍රද්දගේ 490යි. මුලින්ම මුළු පිරිවැය හොයලා ලකුණු කරන්න වාර්තා කරන්න. මුළු පිරිවැය වෙනවා 495 වැඩි කිරීම 50 නේද? 495 වැඩි කිරීම 50. 495 වැඩි කිරීම 50. එතන මුළු පිරිවැය වෙනවා 24750ක්. 24750යි. පිරිවැය. සුද්ධ ප්‍රද්දගේ බලන්න. 450යි 495යි පිරිවැය සුද්ධ ප්‍රද්දගේ 490යි. මොකද අවමගේ පිරිවැයමනේ 495 වැඩි කිරීම 50. එහෙනම් මේකමයි නේ අවමගේ 24750යි. මොකද සුද්ධ ප්‍රද්දගේ වඩා වැඩි. අන්තිම අයිතම බලන්න නෙක්ස්ට් ප්‍රේ ඒකක සංඛ්‍යාව තියෙනවා 70ක්. ඒකක පිරිවැය 450යි සුද්ධ ප්‍රද්දගේ 460යි. මුළු පිරිවැය වෙනවා 450 වැඩි කිරීම 450 වැඩි කිරීම 70. මුළු පිරිවැය වෙනවා 450 වැඩි කිරීම 70. 450 වැඩි කිරීම 70. උත්තරේ කියෙන්නේ 31500යි. තේරුණා නේද? අවම වටිනාකම කීයද? මේ බලන්න 450යි පිරිවැය සුද්ධ ප්‍රද්දගේ 460යි. අවමගේ මොකද නම් පිරිවැයනේ 450. 450 වැඩි කිරීම 70 කියන්නේ මේ ගානමයි 31500යි. හරි. දැන් මේ තියෙන මුළු පිරිවැය මේ තියෙන අවමගේ තොගාගය. පිරිවැය හෝ සුද්ධ ප්‍රද්දගේ දෙකෙන් අවමගේ තොගාගය. දැන් බලන්න පිරිවැය එකතුව මේ ධන කැන්තක ආදාය එකතු කරමු වර්ධනය වෙන්න. පිරිවැය එකතු වෙන්නේ මෙහෙමයි 2800 ධන 2520 ධන 2880 ධන 9600 ධන 11000 ධන 24750 ධන 31500 පිරිවැය එකතුව 85050යි. 85050යි. අවමගේ එකතු සුද්ධ ප්‍රද්දගේ හෝ පිරිවැයකින් දෙකෙන් අවමගේ එකතු බලන්න කීයද කියලා අපි එකත් ගණක යන්ත්‍රය ආධාරයෙන් බලමු. ඉලක්කම වරද්ද ගන්න නැතුව. කීයද බලන්න 2800 ධන 2380 ධන 2640 ධන 9600 ධන 10500 ධන 24750 ධන 31500 අවමගේ එකතු 84170යි. 84170යි. මූල ප්‍රකාශ වලට යායුතු වගේ විදිහට 84170 පිරිවැය 85050යි. ඒතකොට ලිහාරීම මේ විදිහේ වෙනස තමයි ලිහාරෙන්න ඕනේ නේද? හරි. අපි දැන් ජර්නල් ගත කරමු. ඒකේ දෙවෙනි කොටස වශයෙන් උත්තර ජර්නල් සටහන් බලාපොරොත්තු වෙනවනේ. 85050යි පිරිවැය නේද? අපිට එක ජර්නල් සටහනකින් ලියන්න පුළුවන්, ජර්නල් සටහන් දෙකකින් ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා එක ජර්නල් සටහන් දෙකකින් ලියුව නිසා මේක අපි එක ජර්නල් සටහනකින් ලියමු. ඒතකොට ලිහාරීම කීයක් වෙනවද බලන්න. මෙමයි තොග පිරිවැය
85050යි අවමගය කියන්නේ පිරිවැය සුද්ධ පළ දෙකේ අවමගය 84170යි. ඒතර ලිහාරින්න ඕනි මේ වෙනස නේද? බිඳුවයි පාවෙන් එකක් ගියාම 8යි 9 එකක් ගියාම 8යි 880ක් ලිහාරින්න ඕනේ නේද? එනිසා ලිහාරින්න 880ක් තියෙනවා. මේ ලක්ෂණ දෙකේ වෙනසනේ පිරිවැයයි අවමගය අතර වෙනසනේ ලිහාරින්න. අවමගය කියන්නේ සුද්ධ පළ දෙක දක්වා ලිහාරි ප්‍රමාණය නේද? හොඳයි. මුලින්ම ජර්නලය තුල එහෙමනම් ජර්නල් අංක 1 වෙනම ලියන්න පුළුවන් එකල ලියන්න පුළුවන්. මම කිව්ව තනි සටහනක් වශයෙන් ලියනවා කියලා. දැන් එකල ලියනවා නම් මෙහෙමයි වෙන්නේ. තොග පිරිවැය වෙළඳ කිරීමට යා යුතුයි. ලිහාරන ප්‍රමාණය තොග ලිහාරීමේ කිරීම හර තොග කිරීම හර වෙනවා 84170. තනි ජල සටහනක ලියනවා නම් මෙහෙමයි එන්නේ. තොග කිරීම හර වෙනවා 84170. ඊළඟට තොග ලිහාරීමේ ගිණුම හර වෙනවා ඉද වෙනසාවේ 880ක් නේද? 880 ඊට පස්සේ වෙළඳ ගිණුම බැර වෙනවා මේ දෙකේම එකතුව 85050 නේද? සංලක්ෂ ලියන්න තොග පිරිවැය හා ලියා හැරීම වාර්තා කිරීම. තොග පිරිවැය හා ලියා හැරීම වාර්තා කිරීම. එක ජල සටහනකින් ලිව්වා අපි. ජල සටහන් දෙකකින් ලිව්වා එකකින් ලිව්වා. දැන් කාණ්ඩ ක්‍රමයට ගත්තොත් ළමයි අපිට මේ විදිහට වගු හදා ගන්න වෙනවා. කාණ්ඩය පිරිවැය සුද්ධ පළද්දගේ අපි කලින් අභ්‍යාසත් කළා අපිට මතක ඇති. දැන් මෙතන කාණ්ඩ තුනක් තියෙනවා සබන් සහල් කිරිපිටි නේද? අපි දැන් එන සබන් කියන කාණ්ඩය ගත්තොත් පුළුවන් මෙහෙම දාගන්න සබන් කියලා ලියලා සබන් කියන කාණ්ඩය අයිති වෙනවා ලක්ස් අපි කෙටින් දාගමු එල් අකුර ලක්ස් ඩෙටොල් ඩී අකුර දාගමු රෙක්සෝනා ආර් අකුර දාගමු නායිතම තුන නේද මේ තමයි සබන් කියන කාණ්ඩය අයිති අයිතම තුන අපි දැන් එක් එක් කාණ්ඩේ පිරිවැය හා සුද්ධ පළදගේ බලමු කාණ්ඩේ කියන්නේ එක් එක් අයිතම වෙන මරන්නේ කාණ්ඩේ සමස්ත එකතු ගමු ලක්ස් ඒකක සංඛ්‍යාව තියෙනවා 100ක් වැඩි කිරීම එකක් කියද 28යි. එතකොට 28 වැඩි කිරීම 100. 2800යි ලක්ස් කියන අයිතමේ පිරිවැය නේද? ඩෙටොල් ඒකක සංඛ්‍යාව තියෙනවා 70ක් වැඩි කිරීම ඒකක පිරිවැය කීයද 36යි. 70 වැඩි කිරීම 36. බලන්න කීයද උත්තරේ? 70 වැඩි කිරීම 36. 70 වැඩි කිරීම 36. උත්තරේනවා 2520ක්. හරි නේද? සබන් කියන කාණ්ඩයේ ඊළඟ වර්ගයේ අයිතම රෙක්සෝනා ඒකක තියෙනවා 120ක්. 120 වැඩි කිරීම ඒකකයක පිරිවැය කිරීමේ තියෙන රුපියල් 24යි. ඒක වටිනාකම බලන්න කීයද කියලා? 120 වැඩි කිරීම 24. 120 වැඩි කිරීම 24. උත්තරය වෙනවා 2880ක්. එහෙනම් ඔන්න අපි සබන් කියන කාණ්ඩයේ අයිතම තුනක් තිබ්බා. අයිතම තුනේම පිරිවැය වාර්තා කරලා දැන් බලමු සමස්ත පිරිවැය කීයද කියලා. 0යි 8 2 10 එකක් ඉතුරුයි. 9යි 5 14 8 22යි දෙකක් ඉතුරුයි. 2 2 4යි 6 2 8යි. සමස්ත කාණ්ඩයෙන් පිරිවැය කිදු රුපියල් 8200යි. දැන් බලමු සබන් කියන කාණ්ඩයේම සුද්ධ පළදගේ කීයද කියලා. ඒකක සංඛ්‍යාව 100යි. ඒකක සංඛ්‍යාව ඒකකයක පිරිවැය ඒකක සුද්ධ පළදගේ 32යි. 100 වැඩි කිරීම 32 3200යි. සබන් කියන කාණ්ඩයේ ඩෙටෝල් ඒකක සංඛ්‍යාව 70යි. වැඩි කිරීම ඒකකයක සුද්ධ පළදගේ 34යි.
70 වැඩි කිරීම 34. බලන්න ඉලක්කම කීයද කියලා. 70 වැඩි කිරීම 34. උත්තරය 2380යි. සබන් කියන කාණ්ඩ ඉඩමේ අයිතමේ රෙක්සෝනා 120ක් තියෙනවා ඒකක. ඒකකයක ශුද්ධ පළද්දගේ රුපියල් 22යි. බලමු වටිනාකම කීයද කියලා. 120 වැඩි කිරීම 22. උත්තරය 2640යි. දැන් අපිට පේනවා ඇති ශුද්ධ පළද්දගේ කාණ්ඩයේ අයිතමෙන් තුනෙන් වටිනාකම ගත්තා. වටිනාකම එකතු ගමු. 0.84 12 එකක් ඉතුරුයි. 3 3 6 6 12 එකක් ඉතුරුයි. 4යි 6යි 2යි 8යි. 8220යි. ඔබට පෙරණිමේ තියෙන සබන් කියන කාණ්ඩය ගත්තොත් එහෙම පිරිවැය එකතු 8200යි ශුද්ධ පළද්දක එකතු 8220යි. අපි දැන් මේ දෙකෙන් වටිනාකම තොග වටිනාකම වශයෙන් අපි හඳුනගන්නේ මොකද්ද? ඉතින් කපහැරීමක් ඇත්තම අවශ්‍ය නැහැ. ශුද්ධ පළද්දගේ පිරිවැයට වඩා වැඩි. ඉතින් අපි තොග වටිනාකම තමයි අපි ගන්නේ 8220. හරිනේ? අව මගේ එකනේ 8220 නෙමෙයි 8200 තමයි අව මගේ වෙන්නේ නේද? හොඳයි. ඒක හරි නේද? ඊළඟට අපි ගමු ඊළඟ කාණ්ඩේ සහල් කාණ්ඩේ තියෙනවා අයිතම දෙකක්. එකක් කැකුළු අනික සම්බ නේද? කැකුළු කේ අකුරින් දාගමු සම්බ S අකුරින් දාගමු. බලන්න කොහොමද පිරිවැය කිලෝග්‍රෑම් තියෙනවා 300ක් 300යි වැඩි කිරීම කිලෝග්‍රෑම් වල කීයද රුපියල් 32යි. එතකොට 300 වැඩි කිරීම 32. බලමු වටිනාකම කීයද කියලා. 300 වැඩි කිරීම 32. උත්තරේ 9600යි. ඊළඟට තියෙන්නේ සම්බා කිලෝ 250ක් තියෙනවා. වැඩි කිරීම 1 කිලෝවක් රුපියල් කීයද? 44යි පිරිවැය. බලමු වටිනාකම කීයද කියලා. 250 වැඩි කිරීම 44. වැඩි කිරීම 44. උත්තරය වෙනවා 11000ක්. හරිනේ? හොඳයි. වර්ග දෙකයි තිබුණේ. එහෙනම් එකතු වෙන බලන්න. පිරිවැය එකතුව 0.06යි 9යි 10යි එකතු 20600යි. සහල් කියන කාණ්ඩයේ පිරිවැය එකතුව 20600යි. දැන් බලමු ශුද්ධ පළද්දගේ කොහොමද කියලා. ඒකක සංඛ්‍යාව 300යි කිලෝග්‍රෑම් 300යි. ඒකකයක ශුද්ධ පළද්දගේ කීයද? කැකුළු 38යි. දැන් බලන්න වටිනාකම කීයද කියලා. 38 වැඩි කිරීම 300 නේද? 38 වැඩි කිරීම 300. උත්තරය 11400යි. සම්බා කිලෝග්‍රෑම් 250යි. කිලෝවක ශුද්ධ පළද්දගේ 42යි. බලන්න වටිනාකම කීයද කියලා. 250 වැඩි කිරීම 42. වැඩි කිරීම 42. උත්තරය 10500යි. දැන් අපි බලමු ශුද්ධ පළද්දගේ එකතුව කීයද කියලා. නම් සහල් කියන කාණ්ඩයේ 9යි 21900යි. ඔබට පේනවා එතන ශුද්ධ පළද්දගේ 21900යි පිරිවැය 20600. එම කාණ්ඩයේ ශුද්ධ පළද්දකට වඩා පිරිවැය අඩුයි. ඒක කපහැරීමක් අවශ්‍ය නැහැ අතිම කියන එම කාණ්ඩයට. නේද? තොග වටිනාකම වශයෙන් ගන්නේ අවමගේ වශයෙන් ගන්නේ පිරිවැය. ඊළඟ කාණ්ඩයේ කිරිපිටි වර්ග දෙකක් තියෙනවා. ලක්ස් ස්ප්‍රේ අන්ත නෙක්ස් ස්ප්‍රේ නේද? right. ලක්ස් ස්ප්‍රේ ඒකක තියෙනවා 50ක්. ඉස්සර පිරිවැය ගමු.
ඒකකයක පිරිවැය 495යි. බලමු 50 වැඩි කරන්න 495 වටිනාකම බලන්න. 50 වැඩි කිරීම 495. උත්තරය වෙනවා 24750. 24750. ඊට පස්සේ next spray ඒකක තියෙනවා 70ක් වැඩි කිරීම ඒකකයක් 450යි පිරිවැය. බලමු වටිනාකම කීයද කියලා. 70 වැඩි කිරීම 450. උත්තරය 31500යි. ඒ අනුව බලමු අපි සම්පූර්ණ එකතුව කීයද බලන්න. පිරිවැය එකතු වෙන්නේ 0.5යි 5යි 12යි එකතුයි 5ක 6යි 2ක 5යි 56250යි නේද? 56250. අපි දැන් බලමු සුද්ධ ප්‍රබ්දක කීයද කියලා. කිරිපිටි වල ඒකක සංඛ්‍යාව 50යි වැඩි කිරීම සුද්ධ ප්‍රබ්දකේ 490යි ඒකක එක. වටිනාකම බලමු කීයද කියලා. 50 වැඩි කිරීම 490. 50 වැඩි කිරීම 490. උත්තරය වෙනවා 4500ක්. ඊළඟට next spray එකක සංඛ්‍යාව 70යි ඒකකයක සුද්ධ ප්‍රබ්දකේ 460යි. එතකොට බලන්න වටිනාකම කීයද කියලා බලමු අපි. 70 වැඩි කිරීම 460. උත්තරය එනවා 32200ක්. ඒ අනුව මේකෙදි බලන්න එකතුව 0.0යි 5.7යි 4.6යි 5යි 56700. දැන් අපිට පෙරෙනවා ඇති කිරිපිටි කාණ්ඩයේත් පිරිවැය 56250යි සුද්ධ ප්‍රබ්දකේ 56700යි. සුද්ධ ප්‍රබ්දකේ වඩා ඒකෙත් අඩු වගේ මොකද්ද පිරිවැය. කොටින්ම කිව්වොත් කාණ්ඩ ක්‍රමයට ගියහොත් කාණ්ඩ තුනේම අවමගය සුද්ධ ප්‍රබ්දකයට වඩා පිරිවැය අඩුයි. ඒකේ ලියහැරීමක් අවශ්‍ය වන්නේ නැහැ නේද? දැන් තොග වටිනාකම කියලා අපිට ගන්න වෙන්නේ මෙහෙමයි. තොග වටිනාකම අපිට ගන්න වෙන්නේ මෙහෙමයි. පහලින් පිළිගන්නවා. තොග වටිනාකම තොග පිරිවැය ඉතින් 8200යි ධන 20600යි ධන 56250යි. එකතු කරමු. අටදාස් 200 ධන 20600 ධන 56250. උත්තරය 85050යි. රුපියල් 85050. පිළිවෙල නේද? මම වරහන් තුල ලියන්නම් මෙහි අවමාගය පිරිවැය වන බැවින් තොග ලියා හැරීමක් අවශ්‍යද? නැනේ අවශ්‍ය නොවේ. ඔබ දැක්කා කාණ්ඩ තුනේම අවමාගය උනේ පිරිවැය. මෙවන් සබන් කාණ්ඩෙත් අවමාගය උනේ පිරිවැය. සහල් කාණ්ඩෙත් අවමාගය උනේ පිරිවැය. කිරිපිටි කාණ්ඩෙත් අවමාගය උනේ පිරිවැය. සුද්ධ ප්‍රබ්දක ඊට වඩා වැඩි. ඒක කාණ්ඩ වශයෙන් කිව්වොත් ලියහැරීමක් අවශ්‍ය නැහැ. තොග පිරිවැය පමණයි වාර්තා කරන්න ඕන. කොහොමද ජර්නලේ වාර්තා කරන්නේ? තොග කිරීම හර වෙළඳ කිරීම
බැර 85050 නේද? අපිට බලන්න පුළුවන් කලින් ක්‍රමයට තමයි තොග පිරිවැය ගානමනේ වෙන්න ඕනේ. අයිතම ක්‍රමයට ගියත් අප දැක්ක මේ තොග පිරිවැය ගානම මේ අයිතම ක්‍රමයේදී තොග පිරිවැය 85050 නේද මෙතින්? තොග පිරිවැය 85050. ඒ නිසා මෙතෙන්දී අයිතම් ක්‍රමයේ කාණ්ඩ ක්‍රමයේ පිරිවැය වෙනස් වෙන්න බෑ. අවමාගේ තමයි වෙනස් වෙන්න පුළුවන්. නේද? සුද්ධ ප්‍රද්දාගේ වෙනස් වීම මත. එහෙනම් මෙතෙන්දී තොග පිරිවැය පමණයි වාර්තා කරන්න ජර්නලේ. අපි ලියමු ජර්නලේ මේ විදිහට තොග ක්‍රම හර බරකට දාමු 85050යි වෙළඳ ගිණුම බැර 85050 සංලක්ෂණයමු තොග පිරිවැය වාර්තා කිරීම. පැහැදිලිද? ඔන්නෝමයි ඔය අභ්‍යාසයට පිළිතුර වෙන්න ඕනේ. අපි කලේ අයිතම ක්‍රමයට තොග අගය කිරීම කරා වාර්තා කළා. කාණ්ඩ ක්‍රමයට තොග අගය කිරීම කළා වාර්තා කිරීම කළා. ඔය අභ්‍යාසات එක්ක අපි මේ ඒකකය මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ ඒකකයේ තුලින් තවදුරටත් තොග පාඩම සම්බන්ධයෙන් තව අභ්‍යාස අපි කතා කරනවා. ඒ වගේම තව සිද්ධාන්ත මේ කරුණු කතා කරන්න තියෙනවා. අපි ඊළඟ ඒකකයේ තුලින් කතා කරමු.